This meeting is being recorded. හරි සද්දයක් ඇහුණානේ ගණන් ගන්න එපා. එතකොට අපි ඔන්න දැන් ගිය සතියේ කිව්ව ටෙම්ප්ලේට් කාරණාවේදී ඔය කියන ටෙම්ප්ලේට්ස් ඕගලන්ට ඕනි විදිහට ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ දැන් ඒ ටෙම්ප්ලේට් වල සමහර දේවල් අපිට හොයාගන්න අමාරුයි. දැන් ඕගලන්ට තාම CSS ඉගෙනුවේ නෑනේ. CSS ඉගෙනුවාම ඕගලන්ට තේරෙයි ළමයි CSS තියෙන්නේ ගොඩක් වෙලාවට හංගලා. CSS හංගලා තියෙන්නේ. ඒ CSS වලින් තමයි වෙබ් පේජ් එක හදලා තියෙන්නේ. එතකොට ඒ CSS එහෙම අපිට හොයාගන්න හරි අමාරුයි. ඒ වගේ වෙලාවකට අපිට මේ Dreamweaver පාවිච්චි කරලා Dreamweaver වලින් හරි සාර්ථකව මේ ටෙම්ප්ලේට් එක එඩිට් කරගන්න පුළුවන්. අතට Dreamweaver විතරක් නෙවෙයි Dreamweaver වගේ ඕනෑ තරම් ළමයි softwares තියෙනවා. නමුත් Dreamweaver කියලා කියන්නේ web application, website මේ හැම දෙයක්ම නිර්මාණය කරන software එකක්. මොකද Dreamweaver වලින් ළමයි අපිට ලොකු web අඩවි පවා නිර්මාණය කරන්න පුළුවන්. මොකද Dreamweaver වලට පුළුවන් framework එක්ක සම්බන්ධ වෙන්න, database එක්ක සම්බන්ධ වෙන්න. මේ විදිහට ළමයි දැන් අපි ගත්තොත් දැන් Java C# වගේ මේ programming languages ගත්තොත් දැන් ඒ programming languages වලටත් ඒගොල්ලන්ටම ආවේනික softwares තියෙනවනේ. දැන් NetBeans තියෙනවා, ඊට පස්සේ Eclipse තියෙනවා. මේ වගේ ළමයි ලොකු softwares තියෙනවා. අපි photo එකක් edit කරන්න Photoshop ගන්නවා වගේ තමයි. නේද? 3D edit කරන්න Maya software එක ගන්න. අන්න ඒ වගේ ළමයි මේ web කිව්වහම e-commerce web application වේවා, static web application වේවා, dynamic web application වේවා මේ ඕනෑම දෙයක් web කියන කතන්දරේදී ළමයි ඉස්සරහින් ඉන්න එක්කෙනා තමයි Adobe Dreamweaver. ඉතින් ළමයි night time data තියෙන වෙලාවක මේක download කරගන්න මට පෙන්වන්න විදිහක් නෑ ළමයි මං ගාව Dreamweaver නෑ මේ වෙලාවේ මේ lap එකේ. නැත්නම් මට open කරලා පෙන්වන්න තිබ්බා මට තාම download කරගන්න මේක අමතක වුණා. මොකද මං ගාව මේ software එක මගේ දැන් delete වෙලා අලුත් එක. ඉතින් මම පුළුවන් නම් මේ දවස් 7 ඇතුළත ඕක download කරන්නම්. හරි. ඊට පස්සේ මම කියන්නේ ඩයලොග්ලා ඩිජිටල් වෙසක් කලාපයක් හදලා තියෙයි සර් ඒ වගේ කොහොමද වෙන්නේ? ගිය පාර පොසොන් එකට මිහින් තලේ ඩිජිටල් පහන් වලක් පත්තු කරන්න තිබ්බා. ඒවා කොහොමද හදන්නේ? concept එක මොකද්ද? මට ඒක දැන් කියන්න නම් පුළුවන්. නමුත් ඔය කියන කාරණාව මම හරියට දැක්කේ නැති නිසා මට කියන්න බෑ. ඒවට අපි කියන්නේ ළමයි VFX කියලා. ඒ කියන්නේ දැන් ඔය කියන විදිහට ඔය ඩිජිටල් විදිහට හදන්නේ VFX. හරිද? ඒතර VFX පාවිච්චි කළා තමයි ගොඩක් වෙලාවට VFX effect VFX softwares මේ තියෙන්නේ. ඒ VFX වලින් තමයි ළමයි ඔය අමුතු ඔය ෆිල්ම් වල එහෙම අමුතු අපිට හිතා ගන්න බැරි දේවල් හදලා තියෙන්නේ VFX වලින්. ඒතර මේ VFX සහ scripting තව ගොඩක් තියෙනවා මේකට. මේ වගේ දේවල් පාවිච්චි කළා තමයි ඔය කියන විදිහට ඩිජිටල් තොරන් අරවා මේවා හදන්නේ. මේ ගිනි ගන්න දර්ශන ලයිට් පත්තු වෙන ඒවා ස්මෝක් ඉෆෙක්ට් එක නේද? ඔය වීඩියෝ වල තියෙන ළමයි වතුර යනවා වගේ බෝට්ටුවක් යනකොට වතුර දෙපැත්තට යනවා තුවක්කුවක් යනකොට මෙතන ඔක්කොම ඉෆෙක්ට්. රයිට් අපි ගමුනේ ආ වෝටර් ඉෆෙක්ට් එකක් මේ විදිහට. හරිද? එතකොට ඔය ආකාරයන් වලට තමයි ඉතින් මේවා හදලා තියෙන්නේ. මේවා මේ සල්ලි දීලා ගන්න ඕනි ඒවා. මේ බං මේවා මේ ඔක්කොම VFX වලින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේවා යූස් කරනවා මේ බං ලොකු ගණන් මේවා 4K වෙනකම්ම තියෙනවා මේ. දැන් මේ තියෙන්නේ VFX දාලා හදපු වීඩියෝ එකක්. හොදේ. Large-scale water stock footage can be hard to come by, so we decided to create multiple collections of real water elements to take your visual effects shots. මේ බලන්න. එතකොට ඒවා VFX වලින් දාන්නේ. ඔයගොල්ලෝ හිතන්නවත් පුළුවන්ද බලන්න. පොඩ්ඩක් නිකපට දැන්ට ඒවත් ඉගෙන ගන්නකො ඉතින්. Splashes collection contains 40 clips of real water splashes. ඒ කියන්නේ අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙන බව ඔළුවේ තියාගන්නකො. And then have the best time of our lives making all sorts of large splashes. These effects will work great for shots where something falls in water, comes out of water, or anytime there's a lot of frantic movement in water. And since these are real, you're guaranteed to get very right. ඉතින් මේ වතුර ඉෆෙක්ට් එකක් විතරයි හොදේ. As usual with every මේ විදිහට ළමයි ඉතින් අපිට ගොඩක් දේවල් ඔය ගිනි ගන්නේ එහෙම ෆිල්ම් වල පෙන්නන්නේ. right. ගයක් ගිනි ගන්නවා වගේ දෙයක් එහෙම ඉතින් අපිට VFX වලින් තමයි කරන්නේ නේ. Video editing වලදී ඉතින් VFX කියන දේ තමයි සෑහෙන්න ඕනේ. wanted something more from your Fire stock footage? Does your stock footage still feel puny even after scaling? Well, we just මේක හරියට Photoshop වලදී PNG use කරනවා වගේ තමයි. All too often, traditional this collection different angles. Build a fire. As it grows from these, it's never been easier. The elements also vary in their size and movement throughout helium-8. හරි මේ බලන්න ඉතින් Two options when buying these. සල්ලි තියෙනවා නම් ඉතින් ඕන දෙයක් කරගත්ත හැකියි. right visual effect කියලා අපි කියන්නේ අපි අන් එකකට dialog VA මොකද්ද FX master කියලා app එකකුනොත් ඔව් app ගොඩක් තියෙනවා මේවට. ඕනි තරම් app තියෙනවා.
වෙසක් කලාපේ බලමුලු. මොකද්ද වෙසක් කලාපේ මම නම් දන්නේ නැහැ. Google එකේ ගහුවන් එනවද? අද අපිට හොස්ටිං ගන්නන්න බැරි වේ වගේ. වෙසක් කලාපේ ඩයලොග් ඩිජිටල් වෙසක් කලාපය. වෙබ්සයිට් එකක නම් ඔය එක එක දේවල් කරන දේවල් හදන්න ළමයි වෙනම ටෙක්නොලොජි එකක් තියෙනවා. මේක මම දන්නේ ඩිජිටල් වෙසක් පහන් කූඩු. මේ VR නේ. මේක මේ VR කරලා හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේක බලන්න පුළුවන් මේ VR එකක් යූස් කරලා. මේව දාන්නේ. මම ගාවත් එකක් තියෙනවා. එතකොට ඒක දාලා ඔයාලට මෙහෙම හරවලා මේක කරන්න පුළුවන්. ඔයාලට සාමාන්‍ය වීඩියෝ එකක් වුණත් VR quality එක බලන්න පුළුවන් ළමයි. මේකේ VR on කරලා තියෙන්නේ ඒගොල්ලෝ. හරි VR පහසුකම. මේක නේද ඇහුවේ? හරි. මම දැන් ඉස්සරහට ගියොත් ඉස්සරහට යනවද මන්ද? ඒක තමයි තියෙන්නේ. ඒක සරල දෙයක් ඒක. වීඩියෝ එකක් VR කරලා 360 වීඩියෝ එකක් හදලා. හරි අපි යන් අද පාඩමට. right දැන් ළමයි අපි වෙබ්සයිට් එක හදන විදිය ගැන නෙවෙයි අද කතා කරන්නේ ළමයි. අද අපි කතා කරන්නේ ළමයි හොස්ටිං ගැන. හරිද? නෙට්වර්කින් ටිකේ අන්තිම ටික කරන්නේ HTML ඉවර වෙලාද? ඔව්. වැඩේ කියන්නේ මේකනේ. අපිට මේ මාසයක් ගෙදර ඉන්න කියලානේ වාරණ පැනෙව්වේ. නේද? එකපාරට පන්ති කර කර ඉද්දි තව මාසයක් ගෙදර ඉඳලා වරෙන් කියලානේ මේ පන්ති නැවැත්තුවේ. එතකොට ඉතින් ඔය මාසෙ තුල දැනෙන්න දෙයක් කරන්න ඕනේ හින්දා තමයි මම මේ වෙබ් ඩිසයිනින් පටන් ගත්තේ මාසයක්. අඩු ගානේ වෙබ්සයිට් එකක්වත් හදන්න පුරුදු වෙන්න කියලා. දැන් බලනකොට මේ යන විදිහට ළමයි මාසයක් නෙමෙයි මාස 5ම ගෙදර ඉන්න වෙන සීන් එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔව් ඉතින් තාම දැන් අපිට 4:31යි දවස් දෙකක් කැන්සල් කරානේ දැන්. ඒ කියන්නේ 7 වෙනිදා වෙනකන් රට ඇරෙන්නේ නැහැ. දැන් ඊගාවට අපිට තියෙන ගැටලු තමයි ළමයි ටියුට් ටික print කර ගන්න ඕනි, ළමයිට ටියුට් දෙන්න ඕනි. සල්ලි නම් අපිට ගත්තේ නැතත් කමක් නැහැ කියමුකෝ. කොහොම හරි ජීවත් වෙන්න බැරි. සල්ලි කියන දේ ලොකු කරගන්න හොඳ නෑනේ. අඩුවන්නේ ටියුට් එක හරි දෙන්න. පෝස්ට් කරන්නවත්. ඒවත් බෑ. ඒ කියන්නේ අපිට PDF එකක් හරි දාගෙන ළමයි පන්තිරි කරගෙන යන්න වෙනවා ඉතින්. ඒ හින්දාසින් ඒවා ගැටලුවක් කරගන්න එපා ළමයි. අඩු ගානේ මම නම් කියන්නේ ඉතින් මෙහෙමයි ඉතින් ජීවිතයේ කියන දේ ඉතින් කොයි මොහොතේ කොයි වෙලාවෙ නැති වෙයිද කියලා අපිට කියන්න බෑ. ඒත් මම කියන්නේ ඉතින් ඒ හැම ඒ මොන දෙයකටත් මූණ දෙන්න අවසාන මොහොතේවත් අර හිතවල කාගේවත් තරහක් ඇති නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් හරි ළමයි. හරි. ඒ කියන්නේ ඉතින් ඕනි දෙයකට ලෑස්ති වෙලා ඉමු ඉතින්. දැන් මේකෙදි ගොඩක් ගුරුවරු ළමයි සෑහෙන අවුල් වෙලා. හරිද? ටියුට් යවන්න බෑ, කාඩ් යවන්න බෑ. මට නම් එහෙම අවුලක් නැහැ. ළමයා පන්තියට එනවා නම් ඒ ඇති. කාඩ් ගන්න ඕනිමයි කියලා නීතියක් නැහැ නේද? එහෙම එකක් නැහැ. කාඩ් ගන්න ළමයා පරිස්සම් වෙලා ඉන්න එපා. එක මාසික කාඩ් එකක් විතරක් අරගෙන හරියන්නේ නැහැ නේ. ඒ හින්දා මම නම් කියන්නේ ළමයිගේ දෙට් වෙලා ඉන්න පරිස්සමෙන් ටියුට් එක වන්න විදියක් නැත්නම් ටියුට් ගන්න විදියක් නැත්නම් අපි PDF එකක් දෙන්නම් PDF එක තියාගන්න නෝට් එක බලන්න මොනවා හරි දැනෙන්න දෙයක් අපි අවසාන මොහොත වෙනකොට ඉගෙන ගමු. ඒක මේ ආත්මෙදි පාවිච්චි කරන්න බැරුණා ලබන ආත්මෙදී අපි පාවිච්චි කරමු. ඒ නිසා ඔයාලා අපි කවුද කොතනද කින්ද මන්ද අපිට කාටවත් කියන්න බෑ ළමයි. නිසා රට තව මාසෙකින් ඉවර වෙයිද මාස 5කින් රට හරියයිද අවුරුද්දකින් හරියයිද අපි දන්නේ නැහැ. නිසා අපිට පුළුවන් තාක් ළමයි අපි ඉගෙන ගමු. ඔව් ඉතින් අපේ පන්තියේ මේ මාසේ ළමයි අපි දැනෙන්න දෙයක් කරා. ඒක ඇත්ත. මොකද අඩු ගානේ ඕගොල්ලෝ ළමයි වෙබ්සයිට් එකක් හරි බැරි මරගාතේ හරි ඉගෙන ගත්ත හදන්න. ඒක හදන්න ඉගෙන ගත්තේ ළමයි පැය 8කින්. ඒක මතක තියාගන්න. පැය 8කින් මම පැය දෙකේ පන්තිනේ කරේ. මම දවස් දෙකක් පන්තියේ කරනවා ළමයි. මට ඕන තරම් නිමාඩු දවස් තියෙනවා. මම දවස් දෙකක් කරේ නැත්තේ කාටවත් ඒක ගැන එච්චර උවමනාවක් තිබුණ නැති හින්දා. මම එහෙම කරන එකේ කිසිම වටිනාකමක් ගොඩක් යට තිබුණේ නැහැ. ඒකම එක දවසක් දාගෙන කරේ ළමයි. එතකොට ඕගොල්ලෝ මේ වෙබ් ඩිසයිනින්
ටෙම්ප්ලේට් එකක් හරි ඩවුන්ලෝඩ් කරලා එඩිට් කරලා නිකන් කවුරු හරි දැක්කහම ඕගොල්ලන්ගේ යාළුවෙක් ඉරිසියා හිතන විදිහට දෙයක් කරගැනීමේ හැකියාව මේ පැය 8 තුල ඕගොල්ලෝ ගත්තා. ඒක පිළිගත්තා හෝ නොගත්තා මම නම් ඒක පිළිගන්නවා. මොකද මං වෙබ්සයිට් ගැන ඉගෙන ගත්තේ තනියමනේ. එහෙනම් මම ඒක දන්නවා. සහ අපි දන්නවා අපිත් එක්ක ඉන්න සමවයස් වල ඇත් එක්ක ඕගොල්ලන්ගේ සමවයස් වල ඇත් එක්ක උන්ට මේ දේ කරගන්න බෑ. HTML පුළුවන් වුණත් ඔය කියන වැඩ දාන ඔය කියන කයිවාරු ගහන කාටවත් ඔය ටික කරගන්න බෑ. හරිද? ඒ හින්දා තින් මේ ඕගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන් ළමයි මේ කාලය තුල ඕගොල්ලෝ දෙයක් කරගත්ත කියලා. එතකොට HTML ගැන A to Z note එකක් තියෙනවා ඕගොල්ලන්ට. මට මේ දෙන්න විදිහක් නැතුව ඉන්නේ. පිටු 100 ගානක A to Z note එක. මොකද එතනදී ඕගොල්ලන්ගේ HTML ගැන සම්පූර්ණයෙන්ම කවර් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඉස්සරහට ඒක මොකක් හරි කරගමුකෝ. රයිට්. දැන් අපි මෙහෙමයි කරන්න යන්නේ. දැන් අපි හැදුවා සයිට් එකක්. මේකට මම දැනට මොකුත් නමක් දාන්නේ නැහැ. ඒ කියන්නේ වෙබ් සයිට් කියලා කියන්නේ නැහැ. මම නිකන් සයිට් එකක් හැදුවා. මේකේ pages මේ විදිහට. right pages සංඛ්‍යාවක් තියෙනවා. එහෙම සයිට් එකක් හදනවා. හරි. කෑ ගහන්න එපා. ඔය පැත්ත ගෙවල් වල දෙන්නලා හොදේ. සද්ද නැතුව අහගෙන ඉන්න පාඩම. හරි. දැන් මේක වෙන්නේ මෙහෙමයි. ළමයි වෙබ්සයිට් එකක් අපි හදන්නේ ඉස්සෙල්ලම අපේ කම්පියුටරේනේ අපි. දැන් ඔයාලා මම අපි වෙබ්සයිට් එක හැදුවේ අපේ කම්පියුටරේ. පැහැදිලිද? ඒ කියන්නේ අපේ PC එකේ. තමන් ගාව තියෙන තමන්ගේ දේවල් වලට අපි කියන්නේ ළමයි ලෝකල් කියලා. එහෙමනම් මම මේක දැන් නිර්මාණය කරේ මගේ ලෝකල් PC එකේ. right ලෝකල් PC එකේ. එතකොට දැන් කම්පියුටරේක තියෙන මේ වෙබ් අඩවිය right මේ විදිහට ලෝකල් PC එකේ තියෙනවනේ. ඔන්න දැන් ලෝකල් PC එකේ මේක තියෙනවා. ලෝකල් PC එකේ මේක කොහෙද තියෙන්නේ? මේක ලෝකල් PC එකේ ළමයි ලෝකල් ස්ටෝරේජ් එක තියෙන්නේ. ලෝකල් ස්ටෝරේජ් එක. right අපි යම් බලන්න ඇත්තද කියලා. මේ තියෙන්නේ අපේ හાર્ඩ් එක තුල මේ විදිහට තියෙනවා. මේක එතකොට තමයි මේ තියෙන ලෝකල් ස්ටෝරේජ් එකේ මේ වෙබ්සයිට් එකට මේ විදිහට වෙබ්සයිට් එක තියෙන ස්ථානයක් තියෙනවා. කියන්නේ මේ වෙබ්සයිට් එක තියෙන තැනක්. මගේ මේ හાર્ඩ් ඩිස්ක් එක තුල මේ වෙබ් අඩවිය ගබඩා කරපු තැනක් තියෙනවා. ඒ තැන මෙතන උඩින් අපිට බලා ගන්න පුළුවන්. අපි ඒකට කියනවා ළමයි ඇඩ්‍රස් එක කියලා. එතකොට මේක මොන ඇඩ්‍රස් එකද? මේක වෙබ් ඇඩ්‍රස් එකක්ද? නෑ. මේක ළමයි ලෝකල් ඇඩ්‍රස් එක. එහෙනම් ඔයගොල්ලන්ගේ ලෝකල් PC එකේ ළමයි ලෝකල් ස්ටෝරේජ් එකක් තියෙනවා. ඒ ස්ටෝරේජ් එක ඔයාට විතරයි පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ. ඒකයි ඒකට ලෝකල් ස්ටෝරේජ් කියන්නේ. මේ කම්පියුටරේ ඔයාගේ. ඒ නිසා ඒකට අපි ලෝකල් PC එකක් කියලා කියනවා. ඒ වගේම මේ ලෝකල් ස්ටෝරේජ් එක තුල ඔයාගේ ෆයිල් එකට ලෝකල් ඇඩ්‍රස් එකක් කියලා කියනවා. හරි. දැන් මේ ඔයා හදපු වෙබ්සයිට් එක ඔයා හරි උජාරුවෙන් ලස්සනට බලනවනේ. නමුත් ඒක ළමයි ලෝකයේ සිටින වෙනත් පුද්ගලයෙකුට බලන්න පුළුවන්ද? ලෝකේ ඉන්න වෙනත් පුද්ගලයෙකුට ළමයි මේක බලන්න බෑ. හේතුව තමයි ඒගොල්ලන්ට ඔයාගේ පරිගණකයට ප්‍රවේශ වීමට අවස්ථාවක් ඔයා දීලා නැති නිසා. යම්කිසි පුද්ගලයෙකුට මේ පරිගණකයට ප්‍රවේශ වීමේ හැකියාවක් තියෙයි නම් එයාට පුළුවන් ඔයාගේ හાર્ඩ් එකේ මේ තියෙන තැන හොයාගෙන සයිට් එක ප්ලේ කරලා බලන්න. එතකොට ළමයි ওই විදිහට දැන් අපි Facebook යනවා කියලා කරන්නේ මාක් සකර්බර්ග්ගේ කම්පියුටරේට යනනේ හැමෝමත් එක්ක. අපි එහෙම කරන්නේ නැහැ. එහෙමනම් දැන් අපිට සිද්ධ වෙනවා ළමයි මේ අපි ගාව තියෙන Taman තනියම හදාගත්ත වෙබ්සයිට් එක ළමයි ලෝකේ අනිකුත් මිනිස්සුන්ටත් බලන්න අවස්ථාවක් ලබා දෙන්න. එහෙමනම් අපි ඒකට කියනවා දැන් මේ සයිට් එකට දැන් අපි කියන්නේ ලෝකල් සයිට් එක. මේ වගේ ලෝකල් සයිට් එක. දැන් ඔය ලෝකල් සයිට් එක වලට මොන සයිට් එකක් කරගන්න වෙනවද ළමයි? වෙබ්සයිට් එකක් කරගන්න වෙනවා. ඒක වෙබ් අඩවියකට දාන්න වෙනවා. වෙබ්සයිට් එකක්. වෙබ්සයිට් එකක් ලෝකල් PC එක දාන්න බෑ. වෙබ්සයිට් එකක් ලෝකල් PC එක දාන්න බෑ. එහෙනම් අපිට සිද්ධ වෙනවා ඒකට ළමයි අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙච්ච පරිගණකයක් හොයාගන්න. මොකද අපේ පරිගණකයේ පැය 24ම අන්තර්ජාලය එක්ක සම්බන්ධ වෙලා නැහැ.
අපි කරන්නේ ළමයි අන්තර්ජාලයට සම්බන්ධ වෙලා අන්තර්ජාලයේ තියෙන දත්තයක් අපි ලබා ගන්න එකනේ. එතකොට අපේ පරිගණකයට පිටස්තර පුද්ගලයෝ ඇවිල්ලා අපෙන් දත්ත අරගෙන යන්නේ නැහැ. එහෙම පරිගණකයක් නෙවෙයි අපේ පරිගණකය. හරිද? ලෝකල් හොස්ට් කරන්නත් පුළුවන් කියන්නේ බෑ. ලෝකල් හොස්ට් කියන්න බෑ. ලෝකල් හොස්ට් කියන්නේ තමන් ගාව තියෙන එක. හරිද? ඒ කියන්නේ දැන් ඔයාගේ මේ කම්පියුටරේ ඔයාගේ වෙබ්සයිට් එක තියෙන්නේ ලෝකල් හොස්ට් එකේ. නේද? අපි දන්නවා IP address වලින් ලෝකල් හොස්ට් එක 127.0.0.1. මේක ඇවිල්ලා loopback number එක කියලා අපි හැමෝම දන්නවා. right. එතකොට 127.0.1 කියන loopback number එක යටතේ තමයි local host එකක් හැදිලා. ඒ local host එක ඇතුලේ තමයි අපි අපේ වෙබ්සයිට් එක web browser එකකින් අපි නරඹුවේ. ඕ ටික තමයි ඔයගොල්ලෝ ලස්සනට පිළිවෙලට මේ තනියෙන් කරගත්තේ. දැන් ඔයගොල්ලන්ට තියෙනවා දරුණු කොටසක්. මොකද්ද මේ දරුණු කොටස? ඔයගොල්ලන්ගේ පරිගණකයේ ඔයගොල්ලන්ගේ local PC එකේ තියෙන මේ local host එකේ තියෙන මේ local site එක අන්තර්ජාලයට සම්බන්ධ කරන්න ඕනේ. එහෙමනම් ඔයාලට සිද්ධ වෙනවා ළමයි වෙබ් එක තුල තියෙන වෙබ් සර්වර් එකක් හොයාගන්න. වෙබ් සර්වර් එකක්. අපි මේකට කියනවා ළමයි වෙබ් හොස්ට් එක කියලා. ලෝකල් හොස්ට් එක කියන්නේ තමන්ගේ පරිගණකයේ තුල තියෙන 127.0.1. නමුත් වෙබ් සර්වර් එකක් කියන්නේ ළමයි එක වෙබ් හොස්ට් එකක්. එයාට අදාළව පබ්ලික් IP එකක් තියෙනවා. ඒකනේ මේ ඇත්ත කතාව. අපේ ලෝකල් හොස්ට් එකට තිබ්බේ ළමයි ප්‍රයිවට් IP එකක්. ඒක මගේ විතරයි. ඒකට වෙන කාටවත් එන්න බෑ. ලෝකේ අපි හැමෝටම දීපු ප්‍රයිවට් IP එක. නමුත් වෙබ් සර්වර් එකක් කියන්නේ වෙබ් හොස්ට් එකක් කියන්නේ එයාට තියෙන පබ්ලික් IP එකක්. එහෙනම් අපිට සල්ලි දීලා ළමයි ලෝකේ කොහේ හෝ සර්වරයක් ගන්න වෙනවා. එහෙනම් මේ සර්වරෙන් අපිට ගන්න වෙනවා ළමයි මේ විදිහට වෙබ් ස්ටෝරේජ් එකක්. ඒ වෙබ් ස්ටෝරේජ් එකක් කියන්නේ වෙබ් හොස්ට් එකටම තමයි. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපේ ලෝකල් ස්ටෝරේජ් එකේ ළමයි අපේ සයිට් එක තිබ්බේ 1 TB hard එක කියලා කියන්න පුළුවන්. අපිට 1 TB වුන්නේ නැහැ නේ වෙබ්සයිට් එක දාගන්න. අපි නම් උදාහරණයක් විදිහට ගමුකෝ 5GB. හරි 5GB ස්ටෝරේජ් එකක් වගේ මගේ වෙබ්සයිට් එක දාගන්න මම ගන්නවා. දැන් ලෝකල් ඇඩ්‍රස් එකක් තිබුණා මගේ කම්පියුටරේට. ඒ කියන්නේ ලෝකල් ඇඩ්‍රස් එකක් තිබ්බ ඩෙස්ක්ටොප් එකේ මෙහෙම ෆයිල් එකක් අස්සේ මගේ වෙබ්සයිට් එක තිබ්බා කියලා මේ. නෙවෙයි කොහෙද ෆයිල් එක? මේ විදිහට මේ user/nil desktop 2022 ICT web pages index.html කියලා. එහෙම ලෝකල් එකක්. ඔය ලෝකල් ඇඩ්‍රස් එක වෙබ් හොස්ට් එකට දීලා හරියන්නේ නැහැ නේ. වෙබ් හොස්ට් එකට මොකද්ද කරන්නේ? අපි හැමෝටම ගැළපෙන මතක තියාගන්න පුළුවන් ළමයි ඇඩ්‍රස් එකක් දෙන්න ඕනි. ඒ ඇඩ්‍රස් එකට අපි මොකක් කියනවාද? වෙබ් ඇඩ්‍රස් එකක්. වෙබ් ඇඩ්‍රස් එකට අපි තවත් නමක් කියනවා ළමයි ඩොමේන් කියලා. ඩොමේන් එකක්. එහෙමනම් අපිට සිද්ධ වෙනවා හොස්ට් එකක් ගන්න. අපිට සිද්ධ වෙනවා ඩොමේන් එකක් ගන්න. මේ එකක්වත් නිකන් දෙන්නේ නැහැ ළමයි. මේ ඔක්කොම අපිට අන්තර්ජාලය හරහා ලැබෙන පහසුකම් සේවාවක්. මේවා අපි සල්ලි දීලා ගන්න ඕනි. සල්ලි දීලා. එහෙමනම් දැන් අපි කොහොමද අපි නිර්මාණය කරපු අපේ වෙබ් අඩවිය මේ වෙබ් හොස්ට් එකට මාරු කරන්නේ? ඉතින් මේ වෙනුවෙන් ළමයි ICA NNA ආයතනයේ අපි IP address එහෙම ටිකක් කරලා තියෙන හින්දා දැන් ටිකක් අපි පොරවල් වගේ ඉන්නේ ළමයි. IP address එහෙම ගැන දන්න හින්දා අපි දැන් පොරවල්. එහෙනම් අපිට පුළුවන් ළමයි ICA NNA ආයතනය. හරිද? සර් මේ LK එකද ගණන් කොමෙන්ට් එකද? පොඩ්ඩක් ඉන්න බලන්න. මගේ අතින් පෑඩ් එකේ මියුට් එක බිලා. හරි. ඩායි කියන්නම ඔයගොල්ලෝ මොනවාට කිව්වද? සර් මේ LK එකද ගණන් කොම් එකද ගණන්? අපෝ ඉදහම්කෝ පොඩ්ඩක් කෑනෝ ගා එතෙන්ට එනකම්. නැදින් අහන්න එපා ඉතින්. නේ. දානවා. යාළු වෙච්ච ගමන් හනිමුන් යන්නේ කොහෙද අහනවා වගේ. වැඩ කනවා නේද සර්? කලබලේනේ. පොඩ්ඩක් ඉන්න තාම ආදරය කරන්න පටන් ගත්ත විතරයි අපි මේ සුන්දර කාලයක් නෙමෙයි ගත කරන්නේ. කොහොම ඉන්න හනිමුන් යන්න තව ටිකකින්. අම්මෝ නෑ යාළු වෙච්ච ගමන් අහනවා මේ අපි යන්නේ ගලදාරිද හිල්ටන්ද යකෝ LKද ගණන් ඒක අහන්න එපා ඉන්නවා. හරි. එතකොට මේගොල්ලෝ ළමයි මේ විදිහට අපිට මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් ඩොමේන්ස් වලට අදාළව ළමයි මෙන්න මෙහෙම දෙයක් කරනවා. හරියට අහගන්න. මම ඔක කලිනුත් කියලා දීලා තියෙනවා අපි ඉන්ටර්නෙට් පාඩමේදී. දැන් අන්තර්ජාලය ගත්තොත් ඉන්ටර්නෙට් USA ඇමරිකාවනේ මේක නිර්මාණය කරන්නේ. ඇමරිකාවේ කවුද? Advanced Project Research Project Agency Advanced
රිසර්ච් ප්‍රොජෙක්ට් ඒජන්සි නෙට්වර්ක් ආයතනය ආපනෙට්ලා. මේ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම මුදල් යොදවන්නේ ඇමරිකාව. දැන් ඒගොල්ලෝ ළමයි මේ විදිහට සර්වර්ස් හදාගත්තට පස්සේ ළමයි ඒගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් කියනවා. දැන් ඇමරිකාවටනේ මේකේ මුල් අයිතිය තියෙන්නේ. හරි. මේ දැන් මේ විකාර කරන්න නැතුව ඉන්න හොදේ. ඔක්කොමලා මේව කරනවා. මැසේජ් උත් බැරි වෙන්න මොකක් බැරි වෙන්න හදනවා settings. හරි. එතකොට ඇමරිකාවනේ මේක මේ නිර්මාණය කරන්නේ. ඇමරිකාව මෙහෙම දෙයක් කියනවා. හරි. අපි දැන් ඔද waiting room ඉන්නේ. නිමේෂ්ට යන්න ඕන වෙලාද මේ පන්තියෙන් එළියට? පොඩ්ඩක් ඉන්න එහෙනම්. ඔව් එළියට දාන්න එක මහ දෙයක් ඈ. මේ දවසට 24ක් විතර මැරෙනවා මිනිස්සුම. හරි. අයින් කරා. මේක නිකන් ඉන්න දෙන්න නැහැ. ඉතින් ඕනවට ආතල් ගන්න එපා. ඔයා වවුලයාගේ දෙට්ට අහන් එල්ලිලා ඉන්න ඕනි. හරි. හරි අපි කරමු. එතකොට මේගොල්ලෝ මෙහෙම දෙයක් කිව්වා දැන්. දැන් අතරජාලය නිර්මාණය කරලා පස්සේ දැන් සාමාන්‍ය පොදු ජනයාට ඇමරිකාවේ සර්වර්ස් වලට සම්බන්ධ වෙලා දැන් තොරතුරු ගන්න පුළුවන් නේ. ඒතර ඇමරිකාවේ ඉන්නවා සාමාන්‍ය මිනිස්සු දැන් මේක අවසානයේදී ළමයි මේක ආපනෙට්ලා මේක නෙට්වර්ක් එකක් බවට පත් කරනවානේ. නෙට්වර්ක් එකක් බවට පත් කරලි වෙලා මේක ඉන්ටර්නෙට් කියලා හදාගත්තාම සාමාන්‍ය ජනතාවට දැන් ඇමරිකාවේ තියෙන තොරතුරු මෙහෙම දැනගන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ කිව්වා ඒක දැනගන්න නම් අපිට දැන් වෙබ්සයිට් හදන්න වෙනවනේ. වෙබ් අඩවි නිර්මාණය කරන්න වෙනවා. වෙබ් අඩවි නිර්මාණය කරලා ඉවර වෙලා වෙබ් අඩවි නිර්මාණය කරලා මිනිස්සුන්ට ඒකට සම්බන්ධ වෙන්න දැන් නිර්මාණය වෙන්න ඕනි වෙබ් බ්‍රවුසර්ස්. එතකොට දැන් ඉතින් ලෝකේ උන්න කට්ටිය වෙබ් බ්‍රවුසර්ස් නිර්මාණය කරා. වෙබ් බ්‍රවුසර්ස්. ඊට පස්සේ ඉතින් ඕවට අදාළ එක එක softwares එක එක මූලධර්ම ඊට පස්සේ ඉතින් HTTP ලා ඔය විදිහට හැදුනානේ. හැදුනාම ළමයි මේගොල්ලෝ මොකද කරේ දැන් වෙබ් ඇඩ්‍රස් එකක් එපෑ මේකට. වෙබ් ඇඩ්‍රස් එකක්. මේකද ICLL ලා කියනවා මෙන්න මෙහෙමද ඇමරිකාව සඳහා අපේ top level domain කියලා જાතියක් අපි හඳුන්වා දෙනවා top level domain විදිහට ගත්තා ළමයි ඒගොල්ලෝ මෙන්න මෙහෙම දේවල් අපි අපේ රජයේ www.usa අපේ රජයේ විස්තර අපි GOV කියන top level domain එක යටතේ තමයි අපි දාන්නේ GOV මේක මුළු ලෝකෙම GOV තියෙන්නේ අපිට විතරයි එහෙමයි කිව්වේ ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා MIL military aeroplane අපේ aeroplane මේ විදිහට අපි මේ domain ටික ඊට පස්සේ ORG organization හරිද ඊගාවට ඔන්න ඔතනදි කියනවා දැන් මේ හැම දෙයක්ම ළමයි military aero organization government අපි නිකන් top level domain එකක් search කරලා බලමු මේ කියන domain ටික ඔක්කොම ඇමරිකාවටනේ ඒතර ඒක ඇමරිකාවට විතරයි ගන්න පුළුවන් හරි මෙතන .com org gov arpa uk biz aero කියන්නේ aeroplane කියන එක aeroplane ගුවන් යාන හරිද? ඒතර biz business.net example int mil military aero මේ තියෙන ගුවන් යාන edu හරිද? edu මේ විදිහට මේ තව ගොඩාක් තියෙනවා ඉතින් හොඳේ. ඒ ඇස LK ත් ඉන්නවා. හරි.
අපි top level domain list එකක් බලමු නිකන් කෙටියෙන් නිකන්. ගොඩක් තියෙනවා දැන් ප්‍රධාන ටික ගත්තා නම් ඇති. හරි ICNN ලාගේ ලිස්ට් එකම අපි ගමු. ලිස්ට් එකක් ගත්තාම එනවා මෙන්න මෙහෙ ඊට වඩා නිකා හිටියනවා. උන්ගේ ලිස්ට් එක එනවා පොඩි ලිස්ට් එකක් දීපන්කෝ. ඉන්න බාන ඉමේජ් එකක්වත් ගමු. හරි මේ තියෙන්නේ. ඒතර .com edu name org mil government info net pro bis මේ වගේ ළමයි top level domains ටිකක් තියෙනවා. ඒතර මම මේ ලියුව ටිකත් හරි. හරිද? අපිට බිස් ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට ඒක බිස්නස් ව්‍යාපාරික දේවල් වලට බිස් කියලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ තව මෙතන අපිට තිබ්බා com කියලා එකක්. com කියන එක හැදුවේ ළමයි මෙහෙමයි. දැන් business organization aero military .net දැන් මේ වගේ දේවල් ෆ්‍රී නේ රජයට හම්බ වෙන්නේ. නමුත් රාජ්‍ය නොවන ආයතන වලට මේක නිකන් දෙන්න බෑ. පුද්ගලික අංශයට මේක නිකන් දෙන්න බෑ. ඒ නිසා මෙහෙම දෙයක් කිව්වා. මිනිස්සුන්ට කැමති නම් මිනිස්සුන්ට සල්ලි ගෙවලා මේ ඩොමේන් එකක් අරගෙන ඒගොල්ලන්ගේ වෙබ් අඩවියක් මේකේ දාගන්න පුළුවන්. එහෙමනම් ඒවට අපි කිව්වා කමර්ෂල් කියලා. එහෙනම් කමර්ෂල් ඒවා තමයි com කියලා ළමයි මෙහෙම කිව්වේ. හරි ඊගාට IDU ඒක තමයි මතක වුනේ. EDU කියන්නේ education. ඒතර ඩිරෙක්ට් ළමයි ඕනෙම නමකින් අපි ගත්තොත් දැන් neil.edu කිව්වොත් එහෙම ඒක ඇමරිකාවේ විතරමයි. ඒ කියන්නේ ඇමරිකාවේ කෙනෙක්ට විතරයි .edu කියන ඩොමේන් එක ගන්න පුළුවන්. අපි ඒක ගන්නව නම් country code top level domain කියලා එකක් තියෙනවා. ඒක ඉස්සරහට දාගන්න ඕනේ. edu.lk නේද? gov.lk. එතකොට මේවට අපි කියන්නේ country code top level domain. country code. කියන්නේ country code එකක් එක්කනේ යන්නේ රටකට අනන්‍යතාවය. රටක අනන්‍යතාවය. හැබැයි ඇමරිකාවට රටේ අනන්‍යතාවය gov.uk USA කියලා දාන්න ඕනේ නෑ ළමයි. මොකද උන්නේ ලොක්කෝ. හරි. ඉතින් ඔන්න ඔහොම තමයි ළමයි top level domain ටික හැදුනේ. හරි. ඒක ටික අපි note එකේ තියෙනවා ඒක කොහොම අපි දෙන්නම්. දැනට කොහොමද හදාගන්නකෝ. ඉතින් ළමයි ඊකාවට දැන් අපිට ඔතනදී වැදගත් වෙන එක්කෙනා තමයි com. right. com කියන්නේ top level domain එකක් නේ. ඊට පස්සේ ඔන්න දැන් අපිට වෙබ්සයිට් එකක් හදනකොට ඔන්න අපිට පුළුවන් .com එකක් ගන්න. එතකොට .com කියන්නේ ලෝකෙටම world wide මුළු ලෝකයටම සම්බන්ධ වෙන්න පුළුවන් ඩොමේන් එකක්. මේක commercial property එකක්. ඔයා සල්ලි දීලා තමයි මේක ගන්නෙ. ඔයා මුදලක් ගෙවලා තමයි මේක ගන්නෙ. එහෙමනම් ඔයාට සල්ලි දීලා ගන්න වෙබ්සයිට් එකට ඕනි දෙයක් දාන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි ඔයාට ඕනි නම් රටේ අනන්‍යතාවයත් සමග ලෝකෙට සම්බන්ධ වෙන්න. ඔයා කෙලිම ලංකාවේ ව්‍යාපාරිකයෙක්, ඔයා ලංකාවේ පුද්ගලයෙක්, ලංකාවේ සමාගමක්. මම ලංකාවේ අනන්‍යතාවයෙන් තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. එහෙමනම් ඔයාට සිද්ධ වෙනවා country code එකක් ගන්න .lk. ඔයාට වෙනම් පුළුවන් .lk ඩොමේන් එකක් ගන්න. පැහැදිලිද? හැබැයි .lk එකක් එහෙම ඕනවට එපාවට හැමෝටම දෙන්නේ නැහැ. .lk එකක් ගන්න නම් ඔයාට ළමයි BR එකක් තියෙන්න ඕනි. මොකද්ද BR එකක් කියන්නේ? .lk එකක් දෙන්නේ බිස්නස් එකකට විතරයි. ඒ කියන්නේ business registration form එකක් තියෙන්න ඕනේ application එක වාගේ. BR certificate එක. business එකක්. ඔයා ව්‍යාපාරයක් විදියට ලියාපදිංචි කරාය කියලා ඒ සහතිකයේ තියෙන්න ඕනේ. ඒ සහතිකයේ තිබ්බොත් ඔයාට පුළුවන් ළමයි මේ BR එක ගන්න. ඔයාගේ NIC එකයි identity card එකේ photos මේ ඔක්කොම දාන්න ඕනේ ළමයි. මේගොල්ලන්ට මේ request කරන්න ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ ඒව බලලා දවස් 3ක් වගේ ඇතුළත තමයි LK එක available නම් ඔයාට register කරන්නේ. එහෙම නැතුව මේ LK එක දෙන්නේ නැහැ. ඒ BR එකේ තියෙනවා නම් ඔයා ළමයි
එළවලු කඩයක් කරනවා කියලා vegetable කියලා BR එකේ ඔයා බිස්නස් එක රෙජිස්ටර් කරලා තියෙන්නේ එළවලු වෙළඳාම කියලා. එහෙනම් මේ වෙබ්සයිට් එක ඇතුලේ රෙදි විකුණන්න බෑ. එළවලු විකුණනවා කියලා ළමයි ව්‍යාපාර රෙජිස්ට්‍රේෂන් එකක් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් හදලා අපි ඒකට ඩොමේන් එකක් ගන්නවා. ඊට පස්සේ එහෙම ඩොමේන් එකක් අරගෙන වෙලා ඒක ASCII එළවලු විකුණන මේ රෙදි විකුණන්න පුළුවන්ද? බෑ. මොකද ළමයි මේ වෙනුවෙන් ළමයි ලංකාවේ රජයේ වග කියන්න ඕනි. මේක අයිතිය තියෙන්නේ NIC මොරටුව කැම්පස් එකට. මොරටුව කැම්පස් එකෙන් තමයි මේක කරන්නේ. ඒතර nic.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාට පුළුවන් LK domain registration එක බලන්න. අපි ඉස්සෙල්ලාම අපේ ලංකාවේ දෙයට යන් අපේ දෙයට. ඔන්න අපි යනවා දැන් අපේ වෙබ්සයිට් එක දාන්න nic.lk එකට. අපේ NIC එකට සම්බන්ධ වෙලා අපේ NIC එකෙන් අපේ domain එක check කරමු. LK domain registry කියලා මේකට කියන්නේ LK domain registry. NIC ස්පෙෂල් නොටිස් එකක් තියෙනවා කොරෝනා වෛරස් හින්දා. හරි. ඒගොල්ලන්ගේ මේ බලන්න ළමයි buy more win more. ඒ කියන්නේ කුඩ තියෙනවා, portable charges, cap, offer extended එකක්. ඒක තමයි registered 2 or more LK domains and win amazing price කියලා එහෙම එකක් තියලා තියෙනවා. ඔය best LK web එකෙන් එහෙම මේවා ඒ කියන්නේ LK site වෙනම ඔය best web කියලා එකකින් එහෙම අවුරුද්දකට සැරයක් තෝරනවා හොඳම site. මෙතෙන්ට ඇවිල්ලා ඉතින් ඔයාලට පුළුවන් ළමයි ඔයාගේ domain එක පරීක්ෂා කරන්න. මම හැමදාම පරීක්ෂා කරන්න ඉතින් මගේ domain එක nilict.lk LK විතරයි search කරන්න පුළුවන්. මේ විතර search කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක available ද කියලා. ඔයාලට ඔයාගේ customer ගේ domain එක කොහොම search කරලා යාට පෙන්වන්න පුළුවන්. හරි. ඔන්න තියෙනවා. nilict.lk domain is available for registration. අන්න available ළමයි. register කරන්න පුළුවන්. හැබැයි මට මේක register කරන්න කෝ දැම්මට ව්‍යාපාර පනත. ඒ කියන්නේ business registration එකක් නැහැ ළමයි මට. ඔව් මට නැහැ. එහෙනම් මමගේ අනන්‍යතාවය පෙන්වන්න ඕනි. මං ගුරුවරයෙක් කියලා පෙන්වන්න ඕනි. මං ගුරුවරයෙක් විදියට ලියාපදිංචි වෙන්න ඕනි. ඒ සහතික තියෙන්න ඕනි. ඒ විදියට ළමයි කුමක් හෝ රජයේ පිළිගත් සහතිකයක් මට ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේගොල්ලෝ මේක මට දෙනවා. මොකද එහෙම නැතුව මම කවුද කියලා මෙහෙම මේගොල්ලන්ට මගේ අනන්‍යතාවය දහවුරු කරගන්න බෑනේ ළමයි. හරි. මේකේ තියෙනවා ළමයි කැටගරි 3ක්. මේ බලන්න. cat 1 full domain package එක. full domain package එක. එතන අපිට රුපියල් 5000ක් යනවා ළමයි අවුරුද්දට. ඒක ලොකු කරගමු. රුපියල් 5000ක්. you automatically receive following names. අපි 5000ක් දීලා ගත්තොත් මේ නම් ටිකත් අපිට එනවා බලන්න. web.lk edu.lk com.lk hotels.lk org.lk අපිට ඒ ටිකත් ලැබෙනවා. මොකද දැන් මම කවුද දන්නේ මේකත් එක්කලමයි මම පොඩි කැම්පස් එකක් පටන් ගත්තොත් ඉන්ස්ටිටියුට් එක nilict.edu.lk නේද? එතකොට ළමයි මම හෝටලයක් පටන් ගත්තොත් nilict.hotel.lk මගේ එකම නම යටතේ වෙනත් ව්‍යාපාර. අපි ඕගනයිසේෂන් එකක් පටන් ගත්තොත් මිනිස්සුන්ට උදව් කරන්න nilict.org.lk. හැබැයි මගේ මේන් ඩොමේන් එක වෙන්නේ nilict.lk. ඒක කස්ටමර්ට පැහැදිලි කරන්න. මේ නම් ටිකත් අපිත් එක්ක රිසීව් වෙනවා ළමයි 5000ක් දුන්නොත්. එතකොට ඒක වෙන කාටවත් අතට යන්නෙත් නැහැ. ඒ ටිකත් අපිට හම්බ වෙනවා. ඊට අමතරව අපිට සබ් ඩොමේන්ස් හදාගෙන මේවටත් වෙන වෙබ් අඩවි දාන්න පුළුවන්. මේකේ chance එක තියෙන ළමයි මේවටත් අපිට වෙන වෙබ් අඩවි දාන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔයාලට රුපියල් 5000කින් ඕක කරගන්න පුළුවන්. කැටගරි 2 එකේදී කියනවා nilict.lk විතරයි දෙන්නේ රුපියල් 3000යි. හරි. රුපියල් 3000. මේ ඔක්කොම අවුරුද්දකට හොදේ. හරි. කැටගරි 3 second level domain. දැන් ඔයාට මෙහෙම පුළුවන්. මේක 3000ක් දීලා අරගෙන ඔයාට ඕනේ edu එක. එහෙනම් ඔයාට පුළුවන් රුපියල් 1000ක් දීලා ඒක විතරක් ගන්න. තේරෙනවද? දැන් මෙතන 5000ක් දීලා ඔක්කොමට ගෙනවනේ. එහෙම නැත්නම් ඔයාලට 5000ක් විතර කරනවා. ඔයා කියනවා අනේ මට ඕනේ hotel.lk විතර අනිත් ටික මට වැඩක් නැහැ. එහෙනම් 3000ක් දීලා lk එක අරගෙන 1000ක් දීලා hotel.lk එක ගන්න පුළුවන් රුපියල් 4000කින් ෂේප් වෙනවා. නමුත් ඉතින් ගොඩක් අය එහෙම කරන්නේ නැහැ. ඉතින් නමුත් පසු කාලීනව හරි හදිස්සියේ ඕනෙනුත් එහෙම වාට මේක කරගන්න පුළුවන්. right. පැහැදිලිද? අපි මේ කරේ ළමයි. එහෙනම් domain එකක්, country code domain එකක් මේ බලන්න. second level domain. ඒකට කියන්නේ එහෙමයි. second level domain. දැන් මේවා අර top level domain නෙවෙයි second level. ඇයි second level කියන්නේ? ඒක ළමයි second level කියන්නේ මෙතෙන් top level එක තමයි edu.com කියන ඒවා. org කියන්නේ top level. top level එක second level කරනවා country code එකක් දාලා. lk එකක් ගහලා. එතකොට ඒව second level domain. එතකොට top level domain එකක් විතර lk ගන්නවා. මොකද ඒක අර lk කියන එක country code එකක් විතරක් එක්ක එන හින්දා ඒක top level domain එකක් විතර ගන්න පුළුවන්. මොකද ඒකත් එක්ක තව මොකක් සම්බන්ධ වෙලා නැහැ නේ ළමයි.
හරි හැබැයි ඕක අපේ දැන් GOV කියලා සම්බන්ධ වුණොත් රජයේ ගවර්න්මන්ට් එකට දැන් අපේ ලංකාවෙත් යනවනේ එහෙම GOV එක gov.lk කියලා. එතකොට ඒවා එන්නේ සබ් වෙලා. හරි මේ www.gov.lk. හරි එතකොට ඒක එමය එන්නේ ලංකාවේ එක. ඇමරිකාවේ එන්නේ internet is slow. හරි ඇමරිකාවේ කියන්නේ කොහොමද? usa.gov usa.gov ළමයි කෙලින්ම ඔරිජිනල් එකනේ ඉන්නේ. ඒ කියන්නේ gov කියන টপ ලෙවල් ඩොමේන් එක කෙලින්ම ඔරිජිනල්ම එක තමයි ඇමරිකාවට තියෙන්නේ. අපිටත් ඕක ගන්න තිබ්බනම් මරු නේද? lk.gov. ඒ කියන්නේ ශ්‍රී ලංකන් ගවර්න්මන්ට්. දැන් මේක usa ගවර්න්මන්ට් නේද? බලන්න ඩොමේන් එක usa.gov US government. දැනෙනවනේ ඒකනේ US government. අපි මොකද්ද කරගත්තේ? අපි ළමයි government.lk රජය.lk. එතකොට government gov.in India country code. නේද? AU Australia, IT Italy, JP Japan, DE German අන්න. නමුත් ඇමරිකාව විතරයි ළමයි ඩොමේන් එකක් ඩිරෙක්ට් පාවිච්චි කරලා මම කලින් කිව්වේ usa.gov. right එහෙනම් පැහැදිලි නේද ඔයාලට ඒක? සර් අපිට එහෙම ගන්න බැරිද සර්? බෑ අපිට කොහොම ගන්න කොහොමද අපේ එකක් කෑ මේක? නෑ. ඒ කියන්නේ සර් මේ ඒ රටේ සිටිසන් අරගෙන එහෙම ඒත් ඉතින් රජයේ එක්ක සිටිසන් ගත්තා රජයට සම්බන්ධ වෙන්න එපා. පුළුවන් රාජ්‍ය ආයතනයක් නම් පුළුවන්. ඒ කියන්නේ টপ ලෙවල් ඩොමේන් වල හරිම නම මැදට දාගන්න පුළුවන්කම තියෙන ඒගොල්ලෝ. අපිට බෑ අපි ඔක්කොම සෙකන්ඩ් ලෙවල් ඩොමේන් යූස් කරන්නේ මේ. හරි ඉතින් ඔන්න ඔයාට එහෙනම් මේ විදිහට ළමයි මෙහෙමයි මේ හොඳට මතක තියාගන්න. දැන් ඩොමේන් ගැන කියා දුන්නාම මේ LK ඩොමේන් එකක් සල්ලි වලට ගන්න මේ සයිට් එක නෙවෙයි. තව සයිට් තියෙනවා. හැබැයි ඒගොල්ලන්ගෙන් ගත්තොත් ඕගොල්ලන්ට මේ වගේ ගානකට ගන්න බෑ. ඒගොල්ලෝ ළමයි මැද තියෙන තරවකාර ගාස්තුත් ඕගොල්ලන්ගෙන් ගන්නවා. එහෙනම් දැනට පොතේ ලියා ගන්න .lk එකක් ගන්න නම් NIE එකටම යන්න කියලා. right nic.lk NIE කියන්නේ සිලබස් එහෙම ඩවුන්ලෝඩ් කරන එකනේ national education නේ. nic.lk එකට ගිහිල්ලා ඒකෙන්ම සර්ච් කරලා ළමයි ගන්න මේකේ අපිට බැංකුවට සල්ලි දාන්න පුළුවන් ඔන්ලයින් ගෙවන්න පුළුවන් මේ ඕනම දෙයක් කරන්න පුළුවන් පොලිසිස් තියෙනවා මේ ඔක්කොම කියවලා බලලා මේ විදිහට නම සර්ච් කරලා බලලා ගන්න. ලංකාවේ මොරටුවෙන් මේක කරන්නේ මේ තියෙන දෙහිවල මේක ඔෆිස් එක තියෙන්නේ LK domain registry brands business park දුටුගැමුණු street දෙහිවල. මේක ලංකාවේ සම්පූර්ණ අයිතිය. හරි. දැන් මේ වෙබ්සයිට් බාන් ටෙම්ප්ලේට් නේ අතින් හදපුවා මේ. මේ විදිහට අපිට හදන්න පුළුවන් ස්ලයිඩ් එකක් නැහැ මොකුත් නැහැ. හරි බේසික් නේද? වෙබ්සයිට් එක හරි බේසික් ලස්සනට තියෙනව නේද? දැන් මේ වගේ වෙබ්සයිට් එකක් ඔයාලට හදන්න බැයිද? පුළුවන්. කවුද බෑ කිව්වේ? අපි නම් හැදුවේ ඔහොම නෙවෙයි. අපි හැදුවේ පින්තූරේ හෙල්ලෙන්නේ නැතුව තියෙද්දි පින්තූරේ උඩ ටික හෙට මේට යන්න. හැබැයි මේගොල්ලෝ හදලා තියෙන්නේ පින්තූරේ ඔක්කොම උඩට යන්න. දැන් අපි යන් ළමයි මෙන්න ඊගාම කාරණාවට. දැන් LK එකක් ගැන පැහැදිලිනේ. LK එකක් ගන්න විදිය. දැන් කොහොමද .com එකක් ගන්නෙ? .com කවුද අපිට දෙන්නේ? .com දෙන්නේ ළමයි USA වලින් ICN ලා. හරි. ඒගොල්ලන්ට BR නම්බර නම් මොකුත් ඕනේ නැහැ. සල්ලි දුන්න නම් ඇති ළමයි ඊමේල් එකකට රෙජිස්ටර් වෙනවා. හරි. අපි යන් දැන් ඒක ගන්න. අපි මොකද ඒකට කරන්නේ? අපි ඉස්සෙල්ලම බලමු ලංකාවේ කවුද ඉන්නේ කියලා අපිට මේ සේවාව ලබා දෙන්න. ලංකාවේ මොකද ලංකාවේ එකක් හොයාගන්න එක ලේසි ළමයි ප්‍රශ්නයක් වුණොත් සිංහලෙන් කතා කරන්න හරි පුළුවන් නේ. ශ්‍රී ලංකන් වෙබ් හොස්ටින් මම ශ්‍රී ලංකන් වෙබ් හොස්ටින් කියලා ගහනවා. හරි. ඇඩ් එනවා ඇඩ් ටික අතහැරලා යන් පල්ලෙහාට ලංකා හොස්ට් කියලා ඔන්න කම්පැනියක් ඉන්නවා. ලංකා හොස්ට් යා Sri Lankan hosting registered register.lk
SLT ලගේ නෑ මම හිතන්නේ maya.lk අලුත් එකක් peak hosting හරි ඔය ඇති තව පහළට තව ඉන්නවා හොදේ web host ලා ඉන්නවා web host රත් හොදයි හරි මේ තව ගොඩක් ඉන්නවා මේවා ව්‍යාපාර ඔයගලන්ටත් ඕන නම් පුළුවන් මේ වගේව පටන් ගන්න අපි යන් ඒගොල්ලන්ගේ සයිට් වලට මෙන්න ළමයි මේ hosting company ගන්න ඒගොල්ලෝ තව රටකින් ළමයි hosting එකක් ගන්නවා ඒ කියන්නේ ඒකට කියන්නේ reseller hosting reseller ඒගොල්ලෝ ඇමරිකාවෙන් ගන්නවා අපිට නැවත විකුණන්න පුළුවන් විදිහේ hosting දෙන්න කියලා එහෙම නැත්නම් ඒගොල්ලෝ ගෙදර පොඩි hosting හදනවා ඒ කියන්නේ ගෙදර ළමයි සර්වර් එකක් හදා ගන්නවා AC දාලා ලොකුවට බිල්ඩින් එකක සර්වර් එකක් එතකොට ඒගොල්ලන්ට hosting පුළුවන් හරි දැන් මේගොල්ලෝ ගාවත් තියෙනවා ළමයි මේ බලන්න .com සහ LK දැන් මෙයාලගේ නම් LK එක ගාන අඩුයි මේ දැන් LK සයිට් එකෙන් ගත්තොත් 3000යි හරිද මේගොල්ලන්ගෙන් ගත්තොත් 2250යි රුපියල් 850 ලාභයි එහෙනම් මේගොල්ලන්ගෙන් ගන්න එක ලාභයි නේද ඔරිජිනල් කම්පැනියෙන් ගන්නවට වඩා මුංගෙන් ගන්න එක අඩුයි ළමයි එතකොට මුංගේ සෙකන්ඩරි ඩොමේන් 900යි හරි මෙන්න බලන්න .com එකක් 1700යි අවුරුද්දකට LK එකක් 2250යි ඒ ළමයි දැන් ඔය අපි කතා කරන්නේ මේ ඩොමේන් එක හරිද දැන් ඩොමේන් එක විතරක් තිබ්බට බෑනේ ළමයි මේ සයිට් එක ගිහලා තැම්පත් කරන්න සර්වර් එකක් එපා හරිද හරි දැන් අපි මෙතන සර්වර්ස් ටිකක් පොඩ්ඩක් බලමු හරි ඊට කලින් ඔන්න මෙතනින් තියෙනවා මේ විදිහට ළමයි අපි මේවට කියනවා මෙන්න මෙහෙම web hosting දැන් මේ domain නේ domain ටික බැලුවා web hosting වර්ග ගණනාවක් තියෙනවා මම ටික වෙන site එකකට ගිහලා web hosting බලන්නම් මෙන්න තව site එකක් තියෙනවා ඒගොල්ලන්ගේ නම් category 2 top level domain එකක් අවුරුද්ද 2600යි SL Sri Lankan hosting.com srilankanhosting.com හරි ඒගොල්ලෝ මං හිතන්නේ third party වගේ කට්ටියක් කමන්නේ බලමු. හරි තව සයිට් එකක් තියෙනවා ඒගොල්ලන්ගේ 2700.com register.lk maya creation gold package එක 5400 3500 10000යි හරි එකක් කමන්නේ බලමු. peak hosting මේ විදිහට ඉන්නවා. මාසෙට 158ක් තියෙනවා ළමයි. නේද? මාසෙට 158යි. හරි එහෙමත් හොඳයි තව සයිට් එකක් තියෙනවා රයිට් ඔන්න සයිට් ඔය විදිහේ ගොඩක් තියෙනවා දැන් මේ හැම එක්කෙනාගේම ළමයි බලන්න මෙනු එකේ තියෙනවා වෙබ් හොස්ටින් කියලා කෑල්ලක් මේ සර්විස් වෙබ් හොස්ටින් මේ දෙන්නේ බිස්නස් හොස්ටින් ආයි මේ හොස්ටින් වෙබ් හොස්ටින් හරි මම මෙතන ඉඳලා ඔක කියලා දෙන්නම් ළමයි මොනවද මේ හොස්ටින් කියන්නේ හොස්ටින් කියලා කියන්නේ පැය 24ම අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන සර්වර් පරිගණකයක් සර්වර් එකක් කියන්නේ පරිගණක දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් එකට එකතු වී සෑදෙන පරිගණක ජාලයක් මේ සර්වරයක් ඇතුලේ දුවන්නේ ළමයි Windows නෙවෙයි මේ ඇතුලේ දුවන්නේ ළමයි server OS කියලා වෙනම OS જાතියක් ඒතර ඔයගොල්ලෝ දන්නවා මේ සර්වර්ස් හැදිලා තියෙන්නේ පරිගණක ගණනාවක් එක්ක මහ විශාල පරිමාණයෙන් මේවා හැදිලා තියෙනවා. එතකොට මේ hard disk වල තියෙන hard වලින් කොටසක් ඒගොල්ලෝ හදලා අපිට දෙනවා. එතකොට සර්වර්ස් කිව්වහම ඔන්න බලන්න. දැන් මේ සිංගප්පූරු hosting කියලා වෙනම જાතියක් තියෙනවා ළමයි. PHP වලින් හදන වෙබ්සයිට් වලට, WordPress වලට, Joomla, Laravel, Drupal, Magento මේ ඔක්කොම ළමයි වෙබ් අඩවි නිර්මාණය කරන programming languages සහ framework වගේ જાතියක්. ඔය ගොඩක් e-commerce site එහෙම දැන් හදන්නේ Drupal, Laravel වලින්. WordPress, Joomla කියන්නේ ළමයි මේ වෙනකොට නිර්මාණය කරන ලද framework වලින් අර එහෙම මෙහෙන් කෑලි දාලා හදන website. PHP ඔයගොල්ලන්ගේ syllabus එකටත් තියෙනවා. PHP කියන්නේ programming language එකක්. PHP වලින් තමයි ළමයි අපි අර button එකක් එබුවාම calculation වෙලා programming part එක හදන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ Laravel, Drupal වගේ දේවල් ටිකක් ඉගෙන ගන්නවා campus එකේදී උගන්වනවා. right අපි සිංගප්පූරු web hosting වලට දැන් යන්නේ නැහැ. නිසා මේවා මෙහෙම තියෙන බව ඔළුවේ තියාගන්න. ඉගෙන ගැනීමට තව බොහෝ දේ තිබෙය කියන එක තේරුම් ගන්න. ඔයගොල්ලෝ A level වලට ඉගෙන ගන්නේ
හරියට චුට්ටක් වැලි කැටයක තරම් දෙයක්. එතකොට මේ වැලි කැටේ වගේ දේවල් ටික ඉගෙනගෙන ඔයගොල්ලන්ට මානසික සුවයක් ලබන්න පුළුවන් නම් තාක්ෂණෙත් එක්ක ගැටෙන්න පුළුවන් නම් මතක තියාගන්න ඊටු ටිකක් ඉගෙන ගත්තාම ඔයගොල්ලෝ කොයි වගේ තැනක ඉදීද? කොච්චර ලොකු පොරවල් වෙයිද? අද ඔයගොල්ලන්ට වඩා වැඩිමල් කට්ටිය දාන වැඩ කෑලි දැකලා ඒවට නිකන් හොල්මන් වෙනවා නම් දැන් ওই ඩයලොග් එකේ අර තිබ්බ දේ දැකලා අයියෝ ඒව නම් නියමයි කොහොම කරනවද කියලා හිතුණා නම් ඒ වෙච්චර හිතන්න එපා. ඒවා හදන්නේ ළමයි මේ දැනුම තියන අය. ඕගොල්ලෝ මේ දැනුම තියෙන තැනට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. දැන් අද ඕගොල්ලන්ට ලාරවල් කියන්නේ මොනවාද, ඩියුරපල් කියන්නේ මොනවාද, ජුම්ලා කියන්නේ මොනවාද කියලා අහුවම් පිස්සු වගේ. නමුත් මේවා තමයි ඉගෙන ගන්න ඕනි දේවල් ළමයි. මේවෙන් තමයි අද ලෝකෙ වෙනස් කරලා තියෙන්නේ. රයිට්. අපි ඒක පස්සට දාමු. Linux hosting. ළමයි මෙතන දැන් ඔය Linux hosting විතරයි මෙතන තියෙන්නේ. ඊගාවට තියෙනවා ළමයි Windows hosting කියලා. Windows hosting කියන එක අපිට සම්බන්ධ දෙයක් නෙවෙයි. ඒ කියන්නේ Windows hosting කියන්නේ මේ වෙලාවේ අපිට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. Windows hosting ගන්න ළමයි ඔය ගොඩක් application වර්ග වලට. ඒ කියන්නේ website එකක් වගේ ඔය බැංකුව වල වගේ දුවන application තියෙනවනේ. ඒ වගේ application host කරන්න තමයි Windows hosting ගන්න. ඒතකොට Linux hosting කියන්නේ මේ අපි වගේ පොඩි website හදන අය. ඒ කියන්නේ අපිට ඕනි ළමයි Linux කියන OS එකෙන් දුවන servers මතක තියාගන්න. අපිට ඕනි සර්වරයක්. හැබැයි මේ සර්වරේ දුවන්න ඕනි Linux කියන OS එකෙන්. පැහැදිලිද? අපේ HTML වෙබ්සයිට් host කරන්න නම් Linux OS එක තියෙන කම්පියුටරයක් තමයි ඕනි. දැන් මෙතනත් තියෙන මේ රූප එක මේ Windows OS කියලා. හරි. ඒ නිසා Windows OS නෙවෙයි අපිට ඕනි. ඊගාට තියෙනවා small business hosting. ඒ කියන්නේ චූටි ව්‍යාපාරයක් නම් එයාට ලොකු මුදලක් ගෙවලා hosting එකක් ගන්න බැරි නම් එයාට small business hosting එකක් ගන්න පුළුවන්. ඊගාට business web hosting වෙනම තියෙනවා, WordPress web hosting වෙනම තියෙනවා. right. අපිට මේ එකක්වත් හරියන්නේ නැහැ. අපිට ඕනේ Linux shared hosting. නිසා අපි හැම වෙලාවකදීම ළමයි hosting path එකට යනකොට hosting ගන්නකොට Linux hosting ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. හරි. එහෙනම් ඔන්න එතකොට ඔයාලට Linux hosting ගැන මේ විදිහේ විස්තර ටිකක් එනවා මේ. හරි. අපි හැම එකකම ඔම් බලමු. hosting වලට ගිහිල්ලා දැන් මෙතන තියෙනවා small business, cPanel business, WordPress, Singapore web hosting කියලා මේ අලුතින් දීප එකක්. ඒ කියන්නේ මේ හැම එකම Singapore hosting දාගෙන තියෙන්නේ. අපි cPanel small business මේ package කියන එකට යමු. හරි. එතකොට මෙන්න මෙහෙමද යාගෙත් ආවා. හරි. මෙයාගෙත් ආවා. මෙයාගෙත් අපි යන් hosting වලට. එයාගෙත් shared hosting, WordPress, VPS, dedicated server, managed server. එයාගෙන වෙන නම් ටිකක් තියෙන්නේ ළමයි. WordPress කියන්නේ VPS hosting කියන්නේ වෙනම virtual machine එකක්. ඒ කියන්නේ දැන් VPS hosting කියලා එකක් මම ඕනනම් කියලා දෙන්නම්. VPS hosting කියන්නේ ළමයි අපි ඔය web application වගේ දෙයක්. ඔය eBay, Daras වගේ website වලදී අපිට ළමයි මේ කම්පියුටර් එක hard එක ඉඩක් අරගෙන හරියන්නේ නැහැ. එහෙම අරගෙන මේ website එක දුවන්න බෑ. අපිට ළමයි ඉන්ටර්නෙට් එකෙන් අන්තර්ජාලය තුල virtual කම්පියුටරයක් ඕනේ. හරිද? ඒ කියන්නේ අපිට කම්පියුටරයක් ඕනේ. එතකොට මේ වගේ කම්පියුටරයක් ගන්නව නම් ඔයා සල්ලි දීලා ඒවට තමයි VPS hosting කියන්නේ. එතකොට ඔයාලට ඒකේ RAM එක, heap එක අනම්මනම් ඔක්කොම check කරලා ළමයි බලන්න පුළුවන්. ඉතින් ඒවා අපි advanced දේවල්. දැනට ඒවා A level වලට අවශ්‍ය නැහැ ළමයි. ඒ නිසා අපි ඒක කතා කරමු. dedicated server කියන්නේ IP එකක් ගන්න. dedicated server කියලා කියන්නේ තමයි වෙනම සංසිද්ධියක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඔය අපි මේ ඉන්නේ static site වලනේ ළමයි. අපි මේ ඉගෙන ගන්න static site. dynamic site නෙවෙයි. static site කියන්නේ content එකක් නැති නිකම්ම දාන කාරණා ටිකක්. ඒ කියන්නේ පොඩි නිකන් සරල වෙබ්සයිට් එකක්. සරල වෙබ්සයිට් දාන්න තමයි shared hosting තියෙන්නේ. එතන web application වලට තමයි VPS hosting, dedicated මේ servers, managed servers කියන ඒවා තියෙන්නේ. හරි. එතකොට මේ පැත්තෙන් අහනවා මේ GoDaddy එකට යමු. මම දැනට කියලා දෙන්නේ ලංකාවේ තියෙන hosting ටික. ඊගාවට මම ඇමරිකාවේ තියෙන හොඳම sites කියන්නම්. HostGator, IPPage, GoDaddy ඔය ටික. හරි. මෙයාගෙත් අපි hosting services, shared hosting, business ඔය විදිහට යනවා. Linux VPS hosting යනවා. අපි shared වලට යමු. Linux නැත්තම් shared වලට යන්න. එම ගැටලුවක් නෑ ළමයි. හරි. මෙන්න යාගෙත් මෙහෙම විස්තර තියෙනවා. හරි. ඔයාලා බලන්න prices. මේ prices වෙනස් වෙනවා 1900, 2800, 6700, 9400. ඔයාලා මතක තියාගන්න මේ සර්වරයක් ගන්නකොට ඔයගේ හැම සයිට් එකක්ම ළමයි කම්පෙයාර් කරන්න. ගණන් අඩු මේක හොයාගන්න. දැන් මොනවද මේවේ තියෙන වෙනස්කම් මෙන්න බලන්න. ස්පෙෂල් ප්‍රයිස් එක රුපියල් 2000යි අවුරුද්දට. මේ රුපියල් 2000ට යාළමයි අපිට දෙනවලු 1 GB virtual computer එක server computer එකකින් 1 GB ඉඩක් අපිට දෙනවා රුපියල් 2000ට.
බෑන්ඩ්විඩ්ත් එක GB 100යි. බෑන්ඩ්විඩ්ත් එක කියන්නේ ළමයි ඒ සර්වරය සහ මේ වෙබ් අඩවිය අතර තියෙන වේගය. දත්ත ගලාගෙන යාමේ වේගය GB 100යි. ඒ වගේම ඊමේල් account 15ක් හදන්න පුළුවන්. මොකද domain එකකින් තමයි ඊමේල් account හදන්නේ. SSL free ගන්න පුළුවන් කියනවා. ඒනට ඔවා දෙන්නේ නැහැ. hosted domain කියන්නේ ළමයි ඔයාලට domain දෙකක් මේ server එකට දාන්න පුළුවන්. ඒ කියන්නේ www.neelict.com www.abc.com වගේ domain දෙකකට මේ ඉඩ සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක යාළුවෝ දෙන්නෙක් එක්ක මේක අරගෙන යාළුවෝ දෙන්නගේ domain දෙක දාගන්න පුළුවන්. හැබැයි password හම්බ වෙන්නේ එක්කෙනයි. එතකොට රුපියල් 2000ට ඕක දෙනවා. ඒ වගේම GB දෙකක් ගන්න 3500ක් යනවා GB හතරක් ගන්න 4500ක් යනවා. ඉතින් 1GB කියන්නේ ළමයි වීඩියෝ ටිකක් දාපු ගමන් සයිට් එකට 1GB පිරෙනවා. හරි. ඒක ටිකක් මදි. ආයම් මේ පැත්තට. එක වෙබ්සයිට් එකක් හොස් කරන්න පුළුවන්. අපි අවුරුද්දකට ගාන බලමු. ඒක නම් හැබැයි 9500 year plan එක ඒකට හැබැයි හේතුව මේක ටිකක් ගණන් වැඩි ළමයි. මොකද යාළුවගේ server location තියෙන්නේ ජර්මන්, එංග්ලන්ඩ්, ඇමරිකා අනික් කොඩිය නම් දන්නේ නැහැ. එතකොට free.com domain එකක් නා right මේකට අපිට .com domain එකක් free දෙනවා ළමයි. ඔයා මේ host එක ගත්තොත් 9500ක් දීලා ඔයාට .com එකක් free දෙනවා. රුපියල් 1800ක් විතර ලාභයිනේ. හරි. හැබැයි 150ක ඩිස්කවුන්ට් එකකුත් තියෙනවා මේකේ. එහෙම තවත් අඩුයි මේක 4000 ගණක් වගේ වෙන්නේ. SSL certification එකක් free දෙනවා. SSL certification එක කියන්නේ මෙන්න මේකට. මේ තියෙන්නේ domain එක ගාව කොළඹේ ඉබ්බෙක් ඉන්නේ. මේ ඉබ්බා ඉන්නවා නම් SSL තියෙනවා. ඒ කියන්නේ ළමයි අපිට බය නැතුව මේ site එකට credit card details එහෙම enter කරන්න විදියට හදන්න පුළුවන්. ඒ කියන්නේ e-commerce site එකක් හදන්න පුළුවන්. e-commerce site එකක් හදනවා නම් ඔයාට SSL අවශ්‍යයි. ඒතර මෙයා කියනවා ඔයාට SSL අපි free දෙනවා. ඒ වගේම .com එකකුත් free දෙනවා. එහෙනම් මොනවද මෙයාගේ තියෙන්නේ? එක වෙබ්සයිට් එකයි දාන්න පුළුවන්. හැබැයි ළමයි unmetered disk space එකක් දෙනවා. unmetered මීට කරන්නේ නැහැ. ඒ කියන්නේ මීට කරනවා කියන්නේ slow කරන්නේ නැහැ. ඔයාට ඕනි තරම් disk space ඒ 1GB 2GB හැම එකක් නැහැ. unlimited ළමයි. unlimited. ඒ කියන්නේ ඔය Facebook වගේ site එකක් වුණත් හදා ගන්න පුළුවන් කියලා කියද. ඒ වගේ ඒවා මේකේ හදන්න බෑ. හොඳේ. මේවා මේ Linux host එකේ නමුත් ඒ වගේ මේ කියන්නේ. ඔයාට ඕනි තරම් ඔයාගේ web අඩවියේ දත්ත තැන්පත් කරන්න අපි ඉඩ දෙනවා. ඒ වගේම ඔයාට unmetered bandwidth එකක් දෙනවා. bandwidth එකට සීමාවක් නැහැ. හොද්දම උපරිම ස්පීඩ් එකෙන් අපි ඔයාගේ වෙබ් අඩවිය කස්ටමර්ස්ලාට පෙන්නනවා. ඒ වගේම ඔයාලට unlimited email account දෙනවා. දැන් මම ළමයි neelict.com කියලා domain එකක් ගත්තොත් මට පුළුවන් ඕගොල්ලන්ට email දෙන්න නේ. දැන් kasun@gmail දෙන්නේ. මේ එහෙම නෙවෙයි. kasun@neelict.com වගේ email එක. නේද? chanith@neelict.com මතක තියාගන්න. වෙබ් ඇඩ්‍රස් එකෙන් තමයි ඊමේල් හැදෙන්නේ. දැන් Gmail එකෙන් අපිට මේල් හම්බෙලා තියෙන්නේ. neelict@gmail.com. එහෙමයි එන්නේ right. ඒකට මෙයා කියනවා ඔයාලට ඒ වගේ unlimited email දෙනවා. website migration එකක් දෙනවා free. මට ඔය migration කියන කතාව මම දන්නවා නමුත් දැන් ඒක කියන්න මට තේරෙන්නේ නැහැ. ඒක කියන්න මට අවබෝධයක් නැහැ migration කියන එක. migration කියන්නේ ඔයාගේ website එක මම හිතන්නේ මාරු කරන්න පුළුවන්. website migration කියන්නේ server එකකින් තව server එකකට මාරු කරන්න පුළුවන් වගේ දෙයක්. මට ඒක හරියට මතක නැහැ. cPanel එක දෙනවා. ඔව් ස්කූල් වලින් online class කරනකොට දෙන email එක එහෙම. හරි cPanel එක කියන්නේ ළමයි control panel එකක්. මේ මොකක්ද දන්නවද? cPanel එකෙන් තමයි මේ server එක access කරන්නේ. මම cPanel එකක් ඔයාලට log වෙලා පෙන්නන්නම්. ඒ කියන්නේ cPanel එකෙන් තමයි ඔයාට හම්බ වෙන server එක manage කරන්නේ. ඒකේ file හදන ඒවා, file මකන ඒවා, website එකේ අදාළ දේවල් ටික control ටික කරන්නේ cPanel එකේ. SSL certificate එක unlimited දෙනවා. unlimited database දාන්න පුළුවන්. auto backup එකක් දෙනවා සතියේ සැරයක්. සතියේ සැරයක් ඔයාගේ database එක backup වෙනවා. කියන්නේ බෑකප් වෙන්නේ කොහෙද එතකොට? ඒතර බෑකප් වෙන්නේ ඒගොල්ලන්ගේ සර්වර් එකකට. මොකද පස්සේ මේක මොන හරි ප්‍රශ්නයක් වුණොත්, ඔයාගේ සයිට් එකට කවුරු හරි ඇටැක් කරොත්, හරිද? එහෙම ඇටැක් කරොත් එහෙම ඊට පස්සේ ඔයාගේ සයිට් එක ගන්න බෑනේ. ඒකේ තිබ්බ data ටිකට මොකද කරන්නේ? මේගොල්ලෝ කියනවා අපි සතියේ සැරයක් ඒකේ data ටික බෑකප් කරනවා. හදිස්සියේ ඒ වගේ සර්වර් ඇටැක් එකක් වුණොත්, ඔයාගේ සයිට් එකට හැකර් කෙනෙක් පහරයක් එල්ල කරොත්, අර බෑකප් එක තියෙනවනේ ඔයාට. බය වෙන්න දෙයක් නැහැ. හරි. එතකොට ඔන්න ඔය විදිහට 9500ට මේක වැඩේ කරගන්න පුළුවන්. එතකොට අපි බෑකප් වෙන සර්වර් එකට මේ සල්ලි ගෙවන්න ඕනද? නෑ. ඒක ඒගොල්ලෝ දෙන පහසුකමක්නේ. දැන් මේක ඊටට අඩුයි මේ බලන්න. 5400යි අවුරුද්දට.
එයා ඩොමේන් එකක් ෆ්‍රී දෙන්නේ නැහැ. නමුත් ඒකෙදි ඉතින් වෙන්නේ අපිට වෙබ්සයිට් 10ක් හොස් කරන්න පුළුවන්. හැබැයි GB 2යි දෙන්නේ අපිට hard එක. unmetered නෙවෙයි. email account 100යි පුළුවන්. database 25යි පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය වගේ ළමයි දැන් මේගොල්ලන්ගේ. ඒතකොට මේගොල්ලන්ගේ කියනවා අවුරුද්දට 4000යි. වැඩි ඉතින් ඒගොල්ලෝ one domain unlimited database unlimited bandwidth CRC-යක් uptime පැය 24ම expert ලා ඉන්නවා web space unlimited කියලා ඔක්කොම unlimited කියලා කියනවා. හරි. ඉතින් 4950ට එහෙමයි යන්නේ. මේගොල්ලන්ගේ 3500 තියෙනවා 1 GB spaces. 1 GB ඉතින් මදි. හරි. අපි යන් peak hosting වලට අන්න 1900යි අවුරුද්දට ටිකක් දැනෙනවා නිකන් හිතට පොඩි සතුටක් ආවා. රුපියල් 1900 2000ක් කියලා හිතන්නකෝ. හැබැයි ළමයි ඒගොල්ලෝ අපිට දෙන්නේ MB 512යි වෙබ්සයිට් එකට. ඊට ඉතින් කමන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් වෙබ්සයිට් එක තියෙන්නේ මෙගාබයිට් 20ක් විතර නම් අවුලක් නැහැ නේ ළමයි. හැබැයි අනිත් එක ඒගොල්ලන්ගේ වාසිය තමයි මේ බලන්න SSD DC space එකක්. hard එක SSD කියන්නේ super solid drive එකක තියෙන්නේ server එකේ. ඒ නිසා speed එක වැඩි. bandwidth එක GB 10ක් දෙනවා මාසෙට. bandwidth එක දැන් ඔක හැදෙන්නේ කොහොමද දන්නවද? ඔයාගේ site එක ළමයි MB 20ක් නම් ඒ MB 20 10 දෙනෙක් බැලුවොත් MB 20 10 දෙනෙක් බැලුවොත් ඒ server එකේ ඉඳලා ඒ MB 20 10 දෙනෙක්ට transfer වෙනකොට MB 20 මොනවා වෙනවද? GB 2ක් බවට පත් වෙනවා 100 දෙනෙක්ට යද්දි. එහෙම වාට මාසෙට ළමයි bandwidth එක දෙන්නේ GB 10යි. ඒ කියන්නේ ඔයාගේ site එකට එන users ලා ප්‍රමාණය වැඩි නම් ඔයාට මේ bandwidth එක මදි ළමයි. තේරුණාද? ඒ කියන්නේ නිතර website එකට එනවා නම් දැන් හිතන්න YouTube එකේ bandwidth එක කොහොමද? දවසට YouTube එකට එන පරිශීලකයෝ බිලියන 2ක් ඉන්නවා ළමයි. දවසකට. YouTube පරිශීලකයෝ active online ඉන්න අය බිලියන 2ක් ඉන්නවා. මේ බිලියන 2 දවසට බලන විතර ළමයි MB 100කවත් වීඩියෝ. ඒතර කොහොම bandwidth එකක් YouTube server එකට තියෙන්න ඕනිද? right. ඒක ඔයගොල්ලෝ මේ වගේ ලොකුවට high studies කරලා නැහැ. නමුත් මේවෙන් අපි තේරුම් ගමු මේ දේවල් ටික. ඉතින් මේකෙත් කොහොම unlimited email, unlimited MySQL database ගග අරව මේවා තියෙනවා. හරි. ඉතින් මේ විදිහට ඔන්න ඔයාලට දැන් මේ එකක් ගම්මුකෝ අපි දැන්. මෙතනක් තියෙනවා 1 GB තියෙනවා 2950යි. හරි. මම ඉතින් දැන්ට YouTube bandwidth එක ඉතින් බලන්න. මෙන්න මේ විදිහට. YouTube bandwidth usage. Watching YouTube video at standard 480p pixel 480 බැලුවොත් users around MB 260ක් per hour, while full HD viewing you can queue through 1.65 GB 4K video playback. YouTube will be such as 7.2 data every hour. ඒකේ පැයකට යනවා GB 2.7ක් කියලායි කියන්නේ bandwidth එක. YouTube bandwidth usage per second. ඒකද අපිට මේ දැනට ඔක්කොම පෙන්වන්නේ නැහැ, වීඩියෝ එකකට අදාළව තමයි පෙන්වන්නේ. බලන වීඩියෝ quality අනුව තප්පරයට bandwidth එක කොච්චරද කියලා. හරි. දැන් එහෙනම් ඔන්න domain එකයි මේකයි දෙකම අපි ගමු. දැන් මට ඉතින් ඇත්තටම ගන්න බෑ, මම ගන්න විදිය කියලා දෙන්නම්. හොඳේ. අපි ඉස්සෙල්ලාම ළමයි host එකක් ගන්න කලින් domain එකක් තමයි ගන්න ඕනේ. right? domain name එකක්. එහෙනම් මෙතෙන්ට ගිහිල්ලා domain name එකක් search කරන්න ඕනේ ඔයා. හරිද? හරි. දැන් කවුරු හරි ගන්න හිතාගෙන ඉන්න නමක් තියෙනවද? හරි. මේට අමතරව මම අනිත් මේ ගම මේවත් කියා දෙන්න ළමයි. දැන් මේ ලංකාවේ වනේ. එතකොට දැනට ළමයි ඔන්න බලන්න top 10 hosting. අපි බලමු මේ ලෝකේ දැනට තියෙන හොඳම top 10 hosting sites ටික. හරි. A2 hosting. සාමාන්‍යයෙන් A2S hosting තමයි ටිකක් හොදට ඉන්නේ. ඉස්සරහන් GoDaddy ලා iPage ලා වගේ හිටියා. Green Greeks, WP Engine, InMotion. හරි. ඔන්න වගේ websites ගොඩක් තියෙනවා. හරි. අපි A2 hosting වලට යන්කෝ. ඒ කියන්නේ මේවා ඇවිල්ලා ලෝකෙම ළමයි. මුළු ලෝකෙම මේ තියෙන A2 hosting. සාමාන්‍යයෙන් ළමයි මේක ටිකක් ස්පීඩ් වැඩි, හැබැයි ගාණත් වැඩි. හරිද?
ගානත් වැඩි මේගොල්ලන්ගේ. නමුත් ඉතින් හොඳයි. මේගොල්ලන්ගේ shared hosting මේ තියෙන්නේ මාසෙට ඩොලර් 4ක් කියනවා. 4ක් කියන්නේ රුපියල් 800ක් වගේනේ. මාසෙට 800ක් කියන්නේ ඉතින් 9000ක් 10000ක් විතර යනවා අවුරුද්දට. most popular. ඉතින් මුන්ගේ ගණන් වුණාට ළමයි පට්ට ස්පීඩ්. වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා ටක් ගාලා. මේ බලන්න up to 20x faster hosting. මේ ලංකාවේ වගේ පරිගණක නෙවෙයිනේ මේගොල්ලෝ ගාව තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ළමයි සුපිරිම ස්පීඩ් එක. මේ share hosting මේ තියෙන්නේ මාසෙට ඩොලර් 2කට. ඒ කියන්නේ රුපියල් 400යිනේ. 5000කට වගේ තියෙනවා මේගොල්ලන්ගේ මේ. WordPress durable Joomla ඔක්කොම පුළුවන් turbo servers මේ ඔක්කොම turbo servers. ස්පීඩ් එක 20ක් වැඩි. අනික මේ free and easy site migration උත් තියෙනවා. site එක මාරු කරගන්නත් පුළුවන් shared hosting මේ විදිහට. ඉතින් A2 hosting එකෙත් තියෙනවා. ඔයගොල්ලෝ දැනට මෙහෙමයි මම නම් recommend කරන්නේ පළවෙනි පාර domain එකක් ගන්නව නම් පිටරටින් ගන්න යන්න එපා. මොකද ඔයාලට තාම මේවත් එක්ක වැඩ කරලා access කරලා අත්දැකීම් නෑනේ ළමයි. හදිස්සියේ මොන හරි දෙයක් වුණොත් එහෙම කෝල් එකක් දීලා මේගොල්ලන්ත් එක්ක කතා කරන්න පුළුවන්කම තියෙන්න එපා. ඒ හින්දා ඒක සිංහලෙන්වත් අඩු ගන්න කතා කරගන්න ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ඉන්නව නම් එහෙම ගැටලුවක් නෑ හොඳටම. හරිද? මොකද අපිට මේක ඉගෙන ගන්නකම් ලංකාවෙන් වගේ ගන්න. ඉතින් ඔය A2 hosting මේවා ලියා ගන්න හොදේ A2 hosting. ඊගාවට හොඳම සාමාන්‍ය ප්‍රසිද්ධ වැඩි හරියක් ඇඩ් යන්නේ. ඔය මැච් එකක් එහෙම ගහන වෙලාවට GoDaddy. GoDaddy තමයි ළමයි ප්‍රසිද්ධ. නමුත් number 1 නෙවෙයි මේ දවස්වල. ඒතර GoDaddyත් හොඳයි. GoDaddy ඉන්දියාවට වෙනකන් ඇවිල්ලා තියෙන්නේ ලංකාවට දීලා නැහැ. හරි අපි යන් godaddy.com. හරි මේ දැන් ඉන්දියාවේ ඇඩ් තමයි මේ යන්නේ. මොකද අපිට එන්නේ IN එක. අපේ IN එක නැතුව අපිට ගන්න බෑ මං හිතන්නේ. අපිට රීඩිරෙක්ට් වෙනවා ඉන්දියාවට. ටක් ගාලා ඉන්දියාවට යනවා. හරි කමක් නෑ ඒකට. අපිට ග්ලෝබල් එකක් තියෙනවා මේ විදිහට. නමුත් ඉන්දියන් එකක් තියෙනවා. හරි. ඉතින් අපිට GoDaddy එකකිනුත් පුළුවන් ගිහිල්ලා ළමයි hosting වලට මේ විදිහට web hosting කොටසට ගිහිල්ලා එතනිනුත් අපිට මෙන්න start package එක මාසෙට ඩොලර් 100ක් විදිහට පෙන්නන්නේ. ඒගොල්ලන්ගේ 512 RAM එක තියෙන එක වෙබ්සයිට් එකයි storage එක හැබැයි GB 30ක් අපිට දෙනවා. ඔය විදිහට GoDaddy ලත් තියෙනවා. හරි. ඉතින් මේවා ටිකක් ගණන් වැඩි ළමයි. මොකද මේවා මේ සර්විස් එක හොඳයිනේ. හරි. තව දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා තමයි. ඔයගලන්ට මම නම් තව ටිකක් දැන් මේවා free ගන්නත් පුළුවන් හොඳේ. තව ඉන්න HostGate. right. ඒ HostGate කියන්නේ මේ ගිය අවුරුද්දේ වගේ number 1 හිටියා. GoDaddy hosting එකත් hosting right hosting අතර HostGate තව තියෙනවා ළමයි iPage මම නම් ගොඩක්ම වැඩ කරේ iPage ලත් එක්ක. මගේ ගොඩක් ඒවා තිබ්බ iPage ලගේ. iPage ලත් හොඳයි. ඔව් fogbun.com fogbun හරි iPage ලත් හොඳයි. iPage නිකන් නම් සරලයිනේ. ඇඩ් එකක් අප්ලෝඩ් වෙන්නේ iPage කියලා එනවා. හරි. ඉතින් ඔය පිටරට ඩොමේන් උත් තියෙනවා. අපි ඒවට පස්සේ යමුකෝ දැනට ලංකාවේ එකට යමු. අපි ඉස්සෙල්ලම කරන්න ඕනි ළමයි ඩොමේන් නේම් එකක් මේ විදිහට සර්ච් කරගන්න ඕනි. හරි. මම neil.com කියලා ICT හරි ICTneil.com කියලා සර්ච් කරනවා. එතකොට මේ විදිහට ඩොමේන් එක available ද බලනවා. හරි. තියෙනවා ළමයි. ICT neil එක තියෙනවා. දැන් මේක තියෙනවා නම් මෙතනම ඕඩර් නව් කරනවා. හරි. දැන් මේ වගේ සයිට් එකක ඔන්න ඕඩර් කරානේ. ඒතර එයා අපෙන් අහනවා එයාට ඕනේ host එකයි විතරද domain එක විතරද දෙකමද? මට දෙකම එපා. domain එකක් විතරක් කරන් මොනව කරන්නද ළමයි? මට space එකක් නැතුව. ඒ නිසා මට මේ දෙකම ඕනේ. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාගේ package එක මේ 1GB ද 2GB ද පොඩි පොඩි package. ඉතින් අපි දැනට මේක නිකන් පොඩිම package එකක් ගමුකෝ. උඩම තියෙන 1GB එක. හරි. මෙතන තියෙනවා privacy protection එකක්. privacy protection එකක් කියලා කියන්නේ ළමයි මේ domain එක දැන් කවුරු හරි ආයෙනවා නීල් කියලා එක්කෙනෙක්. එයා කියනවා ICT නීල් කියන domain එක කවුරු හරි ගත්තද? ඒක මට ඕනි. කවුද ඒක ගත්තේ? මට යාගේ විස්තර දෙන්න. කිව්වහම මගේ විස්තර ළමයි ඒගොල්ලෝ දෙනවා. එහෙම දෙන්න එපා නම් රුපියල් 500ක් ගෙවලා මේක දෙන්න. එතකොට ඔයාගේ විස්තර කාටවත් පේන්නේ නැහැ. දැන් ඕක ඉතින් ICT නීල් එක නම් කමන්නේ නැහැ. සමහරු ළමයි වෙන වෙන වෙබ්සයිට් හදන්නත් domain ගන්නවනේ. වෙන වෙන වෙබ්සයිට් වලට එතකොට ඉතින් සමහරු බයයිනේ. ඒකේ විස්තර පිටට දුන්නොත් එහෙම. ඒ නිසා ටික් එකක් දාන්න පුළුවන්. හරි. මම ඉතින් මොකුත් දාන්න නැතුව මෙතනින් domain එක ඕකේ මෙතනින් hosting package එකක් තෝරගෙන continue order. හරි. ඉතින් ඔයාලට මේකේ customer කෙනෙක් නම් yes දීලා login වෙන්න පුළුවන්. හරිද? ඔයා මේකේ customer කෙනෙක් නම් එහෙම නැත්නම් account එකක් හදාගන්න ළමයි. මේ විස්තර ටික පුරවලා account එක හදාගන්න.
හරි account එක හැදුවට පස්සේ email එකයි password එකයි දීලා 700 ළමයි ඔක්කොම ගන්න. හරි. මේ බලන්න. දැන් මොකද වුනේ? host එක 2000යි domain එක 1700යි. ඔක්කොම 3700යි. ඔන්න domain එක ළමයි order වුණා. ওই නම්බරට pay කරන්න පුළුවන් online. නැත්තම් bank deposit. right bank deposit එකක් දාලා මට මේගොල්ලන්ට call එකක් දීලා කිව්වට පස්සේ ඒගොල්ලෝ domain එකෙන් active කරනවා. හරිද? මොකද මගේ account එකක් තිබ්බ නිසා මේ විදිහට මේක හදන්න පුළුවන් වුණා. ඔච්චරයි තියෙන්නේ. දැන් ඕක ඔයා ඕඩර් කරාට පස්සේ ළමයි ඔයාට ඊමේල් එකක් එනවා. right ඔයාට ඊමේල් එකක් එනවා. මොකද මේකේ site එක ඔයා ඕඩර් කරා කියලා username password එක. හරිද? මේ දෙන්නේ. ඉස්සලා මෙන්න invoice එක හොදේ. දැන් අපි සල්ලි ගෙව්වේ නැහැනේ ඇත්තටම. හරිද? මේ දෙන්නේ මේ. ඊට පස්සේ බැංකුවේ විස්තර ටික ඇවිල්ලා තියෙනවා කොහොමද සල්ලි දාන්න ඕනේ කියලා. ඒ විස්තර ටික. මේ ලංකාවෙන් ගත්ත හින්දා. හරිද? ලංකාවෙන් ගත්ත හින්දා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. හරි. ඊගාවට ළමයි සල්ලි ගෙවලා ඔක්කොම උනාට පස්සේ ආයි මේල් එකක් එනවා මේගොල්ලන්ගෙන්. හරිද? මේල් එකක් එනවා. මෙන්න මේ විදිහට. පැහැදිලිද? මේ විදිහට මේල් එකක්. මේකේ තියෙනවා ළමයි cpanel username password. cpanel username password. ඒ කියන්නේ ඒක එනවා ළමයි username එකකුයි password එකකුයි. හරි. දැන් ඔන්න ඔය username password එක තමයි අපිට ඕනි මේ තියෙන්නේ. username එකයි password එකයි. username එකයි password එකයි. හරි. ඔච්චරයි අපිට ඕනි. දැන් මේ අනිත් හැම සයිට් එකක්ම ওই විදිහට තමයි ඉතින් වැඩ ටික සිද්ධ වෙන්නේ. හොඳේ මම දැන් ඒ ටික අයින් කරගන්න. ඔය මොකාගෙන් ගත්තත් ඔහොම තමයි ළමයි මේක වෙන්නේ. හරි. දැන් ඔන්න බලන්න. දැන් neelict.com කියලා වෙබ් එක මම දැන් ගන්නවා. මගේ එකට තාම මට සයිට් එකක් දාගන්න බෑ ඉතින්. මම මේ ඩොමේන් එක ඕනේ හින්දා ඩොමේන් එක available කරගෙන තියෙන්නේ මම. සයිට් එකක් දැම්ම කියලා ඉතින් මොකක් කරන්නද ඔකට ළමයි. ඔයගොල්ලෝ කාට හරි පුළුවන් ඕයි නම් නේද? මගේ සයිට් එක හදලා දෙන්න. දැන් ඉගෙන ගත්තායිනේ. HTML. හරි. මේ මගේ සයිට් එක coming soon කියලා දිනයක් දැම්ම දැන් ඒ දිනෙත් පහුවෙලා. හරි. මම මේ කරලා තියෙන ළමයි ඩොමේන් එක available කරගෙන තියෙන්නේ. මට කවදාද දවසක ලොකු ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට යන්න උනොත් එහෙම එදාට ඩොමේන් එක එපේ. රයිට්. එතකොට දැන් මේක මෙහෙම තියෙනවා දැනට ඔන්න ඔහම හිතා ගන්නකො. හරි. මේක not secure. SSL අරන් නැහැ. මොකද මේ SSL අරගන්න මට ඔයගොල්ලෝ ඔන්ලයින් සල්ලි ගෙවන්නේ නැහැ නේ සයිට් එක හරහා. ඒ හින්දා හැමදාම ඉතින් අවුරුද්දක් ගානේ රුපියල් 3000 ගාණක් ගෙව මම මේක තියන් ඉන්නවා. හරි. ෆ්‍රී ගන්න බැරිද? ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් ෆ්‍රී ගන්න එක ඉස්සෙල්ලා කියලා දෙන්නම්කෝ. දැන් ළමයි අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ cpanel එකට log වෙන්න ඕනි. ඒතර ඒගොල්ලෝ cpanel එකට log වෙන්න අපිට link එකක් එවනවා මෙහෙම. ඒ කියන්නේ link එකකින් කරන්නේ ළමයි මමත් ගෙවනවා 3200. අවුරුද්දක් ගන්න. හරි. මේ විදිහට ඒ cpanel කියලා එන්නේ ළමයි. මේ cpanel එකෙන් වෙන්නේ ළමයි අර අපි දැන් අන්තර්ජාලයෙන් ගත්තේ host එක ඉඩ අන්නේ කම්පියුටරේට log වෙන්නේ මේ. අපේ කම්පියුටරේ log වෙනවා ඕන්න. හරි. login successful. username password ගහුවා මෙන්න cpanel එක. පැහැදිලිද? මෙන්න cpanel එක. ඉතින් මේක තේරෙනවද බලන්න මේ බලන්න මේකේ තියෙන දේවල් ටික. හරිද? හරි. ඉතින් එහෙම තමයි ළමයි මේ email account create කරන්න පුළුවන්. මේකේ WordPress install කරලා WordPress වලින් website එකක් හදන්න පුළුවන්. ඒ email වලට auto responsive දාන්න ඒ ඔක්කොම මේ ඒ email වල හැමදේම මෙතනින් බලන්නේ. ඊටසේ backup සම්බන්ධව මෙතනින්. ඔය billing අනම්මනම් ඒවා මෙතනින්. file ටික තියෙන්නේ මෙතන. database තියෙන්නේ මෙතන. domain එක සම්බන්ධ දේවල් මෙතන. ඒ විදිහට මේ security software ආවා මේවා මේ ඔක්කොම මේකේ තියෙන්නේ. ඊට අමතරව ළමයි අපිට පුළුවන් මේ විදිහට මගේ username එක ඒ වගේම මගේ primary domain එක දැන් මේකේ මේවා බලලා hack කරන්න එපාම මගේ ඉතින් hack කරලා ගන්න දෙයක් නැහැ එකපාරකුත් hack වුණා මේක එතකොට මේ විදිහට මගේ විස්තර ටික තියෙනවා මේ last login IP address එක ඊට පස්සේ ළමයි මේ තියෙන්නේ මගේ දාන්නට domains නැහැ අලුතෙන් add කරපු domain නැහැ එක domain එකයි තියෙන්නේ disk එක මම අරන් තියෙන්නේ 1GB එකක් දැන්ට disk එක use කරලා තියෙන්නේ MB 20යි ළමයි
හරිද? ඉතින් මම ලොකු සයිට් එකක් නෙවෙයිනේ දාලා ඒ තියෙන්නේ. මොකටද MB සකින් සම්මුත් දාන්නේ ඇයි මේ තියෙන්නේ? මේ දාලා තියෙන ටිකට MB 20ක් ගිහිල්ලා. බුදු එතකොට බෑන්ඩ්විත් එක ඒ සයිට් එක දැන් කට්ටිය බලලා ළමයි MB 359ක් බෑන්ඩ්විත් එක ගිහිල්ලා. ඒ ඉතින් මේක කවුරු කොහොලොඩත් ඇවිල්ලා බලන්න නැතිනේ ලින්ක් එකට නිකන්. හරි. ඊට පස්සේ MySQL database මම තාම database මොකුත් දාලා නැහනේ. ඒ නිසා බින්දුවයි sub domains නැහැ. aliases මොනවද දන්නේ. email account තාම හදලා නැහැ. auto respond මොකුත් නැහැ. FTP නම් මනම් CPU usage එක පාවිච්චි වෙන්නේ නැහැ. physical memory මොකුත් නැහැ. ඒ මොකුත් නැහැ. අපිට මෙතනින් බලන්න පුළුවන් එහෙම ළමයි මේ අපි ගත්ත සර්වර් එකේ විස්තර. දැන් අපිට මේ සර්වර් එක ඇතුළට යන්න ඕනි. මේ තියෙන්නේ file manager කියලා. file manager වලට යන්න ළමයි. හරි. ඔන්න ඔය file manager එකට ගියාම මේ තියෙන්නේ ඒකේ විස්තර. මේ තියෙන directory එක. ඕකේ ළමයි අපි වෙබ්සයිට් එක දාන්නේ කොහෙටද දන්නවද? දැන් මෙතන මේ www කියන එකට ගියත් හරි public html කියලා තියෙන්නේ. public අපේ html එක අපිට public කරන්න ඕනේ. public html එක ඇතුළට තමයි අපි යන්න ඕනේ ළමයි. හොඳේ. cpanel එකේ file manager වල public html වලට තමයි යන්න ඕනේ. හරි මෙතනින් මම public html ක්ලික් කරන්න. ඔන්න ආවා. ඒක ඇතුළට ළමයි ගෙනහල්ලා වෙබ්සයිට් එක දාන්න ඕනි. මේ දාලා තියෙන්නේ. පේනවද index කියලා තියෙනවා. index logo අර මගේ ෆොටෝ එක. ඒ ෆොටෝ එකම MB 6ක්. ඒතර මෙන්න මේ index file එක තමයි ළමයි අර යා දුරගත්තේ. හැබැයි මේකට drag and drop කරලා දාන්න බෑ. folder එකක් ගෙනහල්ලා මෙහෙම අතාරින්න බෑ ළමයි කෙලින්ම. එහෙන් පුළුවන් වුණා නම් මොනව කරන්න බෑද? මෙහෙම මේ. ඒ drag and drop බෑ. ඔයාට මේකට දැන් ෆයිල් එකක් ගෙනල්ලා දානවා නම් ඒ ෆයිල් එක මෙතන හදන්න ඕනි ළමයි. හරිද? මේ තියෙන්නේ ෆෝල්ඩර් කියලා ෆෝල්ඩර් එකක් හදන්න ඕනි. මම නීල් කියලා ෆෝල්ඩර් එකක් හදන්න. නෑ. මම n3 කියලා ෆෝල්ඩර් එකක් හදන්න. ඔන්න හැදුනා. දැන් මම යනවා ඒක ඇතුළට. දැන් ඒකට මට පුළුවන් ළමයි මෙතනින් අප්ලෝඩ් කරන්න. එකපාර එකයි පුළුවන් ළමයි. මේ තියෙන්නේ select file. දැන් මට මේ විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන් ළමයි. මම මොකක් හරි පින්තූරයක් අප්ලෝඩ් කරන්න. 2022 new. හරි. ඔන්න අප්ලෝඩ් කරනවා. ඔන්න MB 4ක ෆයිල් එකක් මගේ සර්වර් එකට අප්ලෝඩ් වෙනවා. ඔය විදිහට ඔයාගේ ෆයිල් එකේ වෙබ්සයිට් එකේ ෆයිල් 1000ක් තිබ්බොත් 10 පාරක් 1000ක් වතාවන් 1000ක් ඔයා මෙහෙම අප්ලෝඩ් කරන්න ඕනේ. පුළුවන්ද මේ විදිහට වෙබ්සයිට් එකක් හදන්න? පාරක් කියන්නේ සයිට් එකේ කොච්චර ඉඩ යනවද කියලා දැනගන්න බං. අයියෝ ඉතින් මේ මගෙන් අහන්න ඕනේ ප්‍රශ්නද? මේ තියෙන්නේ ෆෝල්ඩරේ රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් යන්න. එතන මේ තියෙන්නේ MB 21ක් කියලා. අනේ සව් මේ ළමයි ඔක්කොම එකපාර මයික් ඔන් කරොත් එහෙම මොනව වෙයිද දන්නේ. මම දුවයි ඔළුව හැරිච්චා. හරි. දැන් මේ වීඩියෝ එක 3-4 වතාවක් බලන්න විදිහද ඒකයි මම මේ මොකද ලියන්න දුන්නේ. හරි. අපිට ඉන්ඩෙක්ස් ෆයිල් එක එකපාර පුළුවන්. ඉන්ඩෙක්ස් ෆයිල් එක එකපාර අප්ලෝඩ් කරන්න පුළුවන්. හරි. දැන් ඔන්න n3 කියන ෆෝල්ඩර් එකට යනවා. මෙන්න දෙනවා පින්තූරයක්. දැන් අපි යන් අපේ සයිට් එකට. හරි. මම ෆෝල්ඩර් එකක් හැදුවනේ ළමයි. මම ඇලිරක් දාලා n3 කියලා ගහනවා. ඇලිරක් ගහලා n3 කියලා ගහුවාම ළමයි මේ n3 ෆෝල්ඩර් එකට යන්න පුළුවන් මේ. ආව නේද? මෙතන එකේ පින්තූරේ. ඒක ක්ලික් කරාම පින්තූරේ ලෝඩ් වෙයි. ඒ මොහොතේම වැඩ හොදේ. හරි. ඔයගලන්ට කියත් බැල හැකි. මෙන්න වෙබ් ඇඩ්‍රස් එක neelicery.com/n3 2022 20යි new. එතකොට ෆෝල්ඩරේ නමද වැටෙන්නේ n3 කියලා. ඔව් ෆෝල්ඩර් එක. එතකොට අපි මේ ස්ලෑෂ් එකක් ගහලාම දාන්න ඕනද? ඔව් ස්ලෑෂ් එකකින් ඉන්නේ ෆෝල්ඩර් එකට යන්නේ. හරි හරි සර්. ඒ කියන්නේ ස්ලෑෂ් එක ඒගොල්ලෝම දානවද නැත්නම් අපි දාගන්න ඕනේ? නෑ මෙතන අපි ගහන්න ඕනේ. ඒගොල්ලෝ දාන්නේ. අපි ෆෝල්ඩර් එකක් හැදුවම එහෙමයි ඒක වෙන්නේ. එතකොට මේක ඇතුලේ ඉන්ඩෙක්ස් එකක් තිබ්බනම් ඒ ඉන්ඩෙක්ස් එක රන් වෙනවා. දැන් මම කරන්න යන්නේ n3 කියන ෆෝල්ඩර් ඇතුලේ වෙබ්සයිට් එකක් දාන්න යනවා. හරි වෙබ්සයිට් එකක් හදපු කෙනෙක් ටග් ගාලා මට WhatsApp දාන්න කම්පියුටර් එකකින් ඉන්න කෙනෙක්. තමන් හදපු වෙබ්සයිට් එක මම දැන් හොස් කරලා වෙන්න. කොඩි එකක් එවන්න. මහලුපිය එවන්න එපා. WhatsApp එවන්න පුළුවන් එකක් MB ගන්න අඩු එකක්. ශනිකව දාන්න. අපි ලයිව් ඒ දේවල් ඒ වෙලාවේ මේ මොහොතේම කරමු. හරි. ඒතර ඔයාලගේ වෙබ්සයිට් එක අන්තර්ජාලයට
යන්නයි හදන්නේ. තව දැන් ඉන්ටර්නෙට් එකට යන්න කලින් තව ගොඩක් වැඩ කරන්න තියෙනවා. මෙටා ටැග් එහෙම හැදුවේ නෑ අපි. මම ඊට පස්සේ කියලා දෙන්නම්. ඒ කියන්නේ මේ විදිහට ආස නැද්ද? එහෙම කරන්න. අපි ළමයි domain SEO එකක් කරගන්න ඕනි මුලින්ම. domain SEO එකක් කියන්නේ ඔයගොල්ලන්ගේ domain එක search කරාට පස්සේ Google එකේ මේ LICT කිව්වහම අපේ වෙබ් අඩවිය එන්න ඕනි මේ විදිහට. මේ තියෙන්නේ නිල් ICT කියලා ඇවිල්ලා. එතකොට ඒකේ යටින් වැටෙන්න ඕනි ළමයි. දැන් මේකේ මගේ දාලා නැහැ මන් domain මේ meta tag description. domain එකට යටින් මෙහෙම විස්තර වැටෙනවා. මේ තියෙන හැම link එකකම යටින් විස්තර. ඔය විස්තර එන්නේ ඔයා website එකට දාන විස්තර ටික. ඉතින් ඒ ටික එන්න විදිහ මම කියලා දෙන්නම්. හරි කොබානුම ඉස්සෙල්ලාම වෙබ්සයිට් එකක් දාන වාසනාවන්තයා. ඔයාලා දැන්ට හදපු එකකට අග්ගලා ship file එක එවන්න, ship කරලා එවන්න, WinRAR කරලා. කවුද එවන්නේ? ඉන්ඩෙක්ස් එක විතරක් එවන්න එපා. ඔකට zoom chat එකට දාන්න එපා. ෆොටෝස් උයි ඔක්කොම එවන්න. Taman හදපු මෙන්න මේ මම දන්නේ ICT වැඩෝ වෙන්න නෙවෙයි. මේකනේ දැන් ෆෝල්ඩරේ මේ තියෙන්නේ. මේක right click කරා extract කරා මේ විදිහට. මෙන්න මේ extract වෙච්ච ෆයිල් එක WhatsApp වලට දාගන්න. කම්පියුටරෙන් ඉන්න අය. හරි. මොකද මේ මගේ එකකින් දාගෙන මට වැඩක් නැහැ නේ. හරි. ඒ අතර අහගන්න. දැන් ඕක අපිට මෙහෙම අප්ලෝඩ් කරන්න බෑ ළමයි. මෙහෙම මේ කෑල්ලෙන් කෑල්ල අප්ලෝඩ් කර මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා මේකට තියෙනවා ළමයි software එකක්. මොකද්ද software එක? මෙන්න මේ ෆයිල් ශිලා කියන software එක. මේක ඩවුන්ලෝඩ් කරගන්න. ෆයිල් ශිලා. හරිද? ෆයිල් ශිලා. ෆයිල් ශිලා. මේකෙන් පුළුවන් අපිට එකපාර ළමයි. ඒ කියන්නේ ෆෝල්ඩරේම ඇදලා දාන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන වාසිය. මේකට ගිහිල්ලා ළමයි මෙන්න මෙතන වා දැන් host. මේක මම හදලාද කොහෙද තියෙන එකක් මගේ. ඔව් මෙතන හදලා. හරි. මේකේ host එකට වාගේ domain එක දෙන්න. ඊට පස්සේ username password වලට අර email එකේ එවලා තියෙන username password දෙන්න. හරි. දීලා connect button එකේ බුවාම ඔන්න connect වෙනවා. හරි. හරියට connect වෙනවා කොළ පාටින් වැටෙනවා. හොඳේ. හරියට password නම නම් ගැහුවොත්. හරි. හරියට වැටෙනවා. දැන් මේ පැත්තේ තියෙන ළමයි local host එක. මේ තියෙන local site කියන්නේ error එකක් ඇවිල්ලා තියෙනවා නේද? critical error could not connect to server. ආයි දෙමු ඉතින්. හරියට කනෙක්ට් වුණොත් අර cPanel එක මේ පැත්තෙන් ලෝඩ් වෙනවා. හරි පාස්වර්ඩ් එක වෙන වැරදිලා තියෙන්නේ. එව්වද? මම ගන්න. හරි. කවුද එව්වේ? හරි. කවුද විරාජ් පන්තියේ නැද්ද? දැන් ගම්පහ විරාජ්. iPad එකක් ගැන අහලා තියෙන්නේ. අයියෝ මතීස ඉන්ඩෙක්ස් එක විතරක් එවලා හරියනවද මතීස? ඉන්ඩෙක්ස් එක විතරක් මම ඕපන් කරගන්නේ කොහොමද? ඔන්න ඉන්ඩෙක්ස් එක විතරක් ඕපන් කරාම මට අකුරු ටිකක් පේයි මේ. මං කිව්වනේ එවන්න ඕනි විදිය. මේ ඉන්ඩෙක්ස් එක විතරක් මෙහෙම එවලා හරියනවද? කොහොම මේකේ ෆොටෝ වරෝ මේවා. වෙබ්සයිට් එකේ ඉන්ඩෙක්ස් එක එවලා හරියන්නේ නැහැ. ඉන්ඩෙක්ස් එකේ තියෙන ලොකේෂන් ටික තියෙන ඔයගේ කම්පියුටරේනේ. හරි ඒෂාන් නෙව්වා. MB 30ක් නා රවිදුගේ කෙන්න පරක්කු වෙයි. හරි මේ මාස්ටර් චෙප් එක දාමු එහෙනම්. ඉස්සෙල්ලාම ඩවුන්ලෝඩ් වෙච්ච එක තමයි ඉතින් මම තෝරගත්තේ. මාස්ටර් චෙප්. මේ ඔයගොල්ලෝ හදපු වෙබ්සයිට්. සර් වෙබ්සයිට් එකේ සර් සර් ඉඩියන් එක හදුවා After Effects වලින්ද? නෑ ඒවා වෙනම ෆයිල් jQuery. category gallery about about එකට ගියාම ආපස්සට යන්න මෙනු එක හදලා නෑ.
we are the most healthful foods in the end. right මෙන්න මේ විදිහට තියෙනවා තිවාන්ගේ එකත් බලමු සර් කොහොමද සර් after it නෑ නෑ ඒවට වෙනම තියෙනවා framework jQuery හරි මේකේ වැඩේ තියෙන්නේ ලොකුයි ගැලරි එක නේද ආන් එන එකක් errors තියෙනවා errors about එකට ගියාම about එහෙම නෑනේ එක page එකද හදලා තියෙන්නේ home එකට ගියාමත් home නෑ කොනෑනේ contact වලට ගියාම contact නෑ හරි මට දැන් තාම අප්ලෝඩ් කරන්න පුළුවන් විදිහේ සාර්ථක එකක් හම්බුන්නේ නැහැ මේ සිතිරගේ තියෙන්නේ වෙනයි මගුලන්නේ මං එව්ව එකමනේ හරි ඒකත් හොඳයි කොරෝනා වෛරස් වලට මම එව්ව එක ඒකම එඩිට් කළා හරි හොඳයි රවිදුගේ කාවති ඒකව බලමු නැත්තම් මෙන්න මේක තමයි දාන්න තියෙන්නේ මං හිතුවේ මේ ටෙම්ප්ලේට් එකක් හදපු එකක් එවයි කියලා කවුරු හරි මේ දා මම්ම හදාගත්ත එක මටම ඒක දාගත්තා ඊටට වටිනවා හරි woodrun product woodrun මේකේ කෝ index එක මේක ඇතුලේද ෆයිල් ගොඩක් තියෙනවා ඒ කියන්නේ මේ ෆොටෝ ටික මම කියලා තියෙනවා ෆෝල්ඩර් හදලා දාන්න කියලා ෆෝල්ඩර් හදලා දැම්මම හරි පිළිවෙලට තියෙනවනේ වැඩි හරි දැන් මේක මෙහෙම ටෙම්ප්ලේට් එකක් එක්ක දැන් හදලා තියෙනවනේ හොඳට තව හදන ගමන් ඉන්නේ අපි දැන් මේක දාමු හරි මේ සයිට් එකේ මෙන්න මේක ඇල්ල විතරයි ඕනේ මෙන්න මේ ඇතුළේ ටික රයිට් මේ ෆෝල්ඩරේ ඇතුළේ ටික තමයි යෝනි හොඳේ ඔන්න මම මේ ෆෝල්ඩරේ ඇතුළේ ටික ගන්නවා ඒ කියන්නේ ඉන්ඩෙක්ස් ෆයිල් එකේ තියෙන ටික තමයි මට ඕනි මේ ටික හරිද ඊට පස්සේ මම යනවා ෆයිල් සිලා වලට හරි ෆයිල් සිලා වල ළමයි මම මෙතන public html ෆෝල්ඩරේට යනවා හරි ඔන්න public html ඇතුළේ ඉන්නවා n3 ෆෝල්ඩරේ රයිට් මම යනවා n3 එකට අයගේ ෆොටෝ එකක් තියෙනවා මම ඒක ඩිලීට් කරන්න. නිකම් ඩිලීට් වෙනවා හොඳේ. දැන් මම මේ local host නේ local host වල desktop එකට ගිහිල්ලා එතනින් මම දැන් අර වෙබ්සයිට් එක තෝරගන්නවා. wooden right. ඒකේ මෙන්න මේක. හරි. ඔච්චරයි. දැන් මේ තියෙන්නේ local host අපේ web file එක මෙන්න මේ තියෙන්නේ web host එක. දැන් මම මේ ටික ඔක්කොම මෙහෙම select කරලා ළමයි drag and drop කරනවා මේ පැත්තට. public html පැත්තට මේ යටින් ඔයාලට දැන් පේයි ළමයි ෆයිල් එකකින් එක අප්ලෝඩ් වෙනවා මේ දැන් අපිට බලන් ඉන්න තියෙන්නේ සර් එතකොට සර් මේ වෙබ්සයිට් එක ආපහු ඩෙවලොප් කරන්න බැරිද බෑ එතන දැන් ඩෙවලොප් කරන්න බෑ ඔයා ආයි ඩෙවලොප් කරනවා නම් ආයි පාරක් අප්ලෝඩ් කරන්න ඕනේ හදලා ඉවර වෙලා ඒ හදපු කොටස ආයි දැම්මම හරි
ඒ කියන්නේ ෆොටෝ ටිකක් එහෙම අලුතෙන් වැටෙනවා නම් අලුතෙන් දාපු ෆොටෝ ටික දාන්න. ඊට ඒ පස්සේ කියන්නේ මට තේරුන්නේ කියන්නේ ඩෙවලොප්මන්ට් පාර්ට් එකක් කියන්නේ දැන් මෙහෙමනේ. එක්ක ඔයා අලුතෙන් ෆොටෝ ටිකක් දානවා වෙන්න පුළුවන්. ඒතකොට ඉතින් ඒ දාපු ෆොටෝ ටිකයි ඉන්ඩෙක්ස් ෆයිල් එකයි දැම්මහම හරි. මතිසේ දැන් මේකට එවද ඔක්කොම මේ zoom එකට එවලා තියෙන්නේ. කවුද මේ බොරියුටෝ කියන්නේ? බොයුටෝ මොකක්ද ඒ නම? BORUTO waiting room දානවා නම මැසේජ් එකක් දාන්න. නැත්නම් හරියට නම දාගෙන. බොයුටෝ උන්තු නම. එක්ක නමක් දාගෙනවත් ඇවිල්ලි දාන්කෝ හරියට. කිව්ව ගමන් යනවා. හරි ෆයිල් තාම 50යි ගිහින් තියෙන්නේ ෆයිල් 300 ගාණක් තියෙනවා යන්න. හරි ඉන්ඩෙක්ස් ෆයිල් එක නම් ගිහිල්ලා තියෙන්නේ. දැන් අපිට ඔය යන අතරතුර උනත් ෆයිල් එක බලන්න පුළුවන්. ඉන්ඩෙක්ස් ෆයිල් එක ගිහින්නේ මේ රිෆ්‍රෙෂ් කරනකොට හරි ළමයි. හරි. දැන් ඔය පැත්තේ රවිදු බලන්න මේ තමයි ලින්ක් එක. මේ ලින්ක් එකට ගියාම හරි. මම ගෲප් එකට දැම්ම ලින්ක් එක. ඔක් ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ සයිට් එක මෙහෙම ලෝඩ් වෙනවා. මේ මොහොතේ. මං ඉතින් ඕනම් මේ විදිහට ෆෝල්ඩර් ඕගොල්ලන්ගේ නමින් හද ඕගොල්ලන්ගේ ඕනෙම වෙබ්සයිට් එකක් මම මෙහෙම හොස් කරලා දෙන්නම්. ඕගොල්ලන් ටිකෙන් දැනට බලා ගන්න එහෙම. ගෙදර අයට පෙන්නන්න, යාළුවන්ට පෙන්නන්න. ඔයාගේ නමින් ඒතර ඔයාලා සල්ලි ගෙවන්න ඕනේ නෑනේ. මට මගේ සයිට් එකකින් ස්ලෑෂ් දාලා neelicity.com/ravidu neelicity.com/matish එහෙම. මට තියෙන ඕගොල්ලන්ගේ නමින් ෆෝල්ඩර් එකක් හදලා ෆෝල්ඩර් එකේ වෙබ්සයිට් එක දාන්න. ඒතර ඕගොල්ලන්ගේ නම ටයිප් කරාම ළමයි ස්ලෑෂ් දාලා සයිට් එක ලොග් වෙනවා. කැම්පස් බුක් එක මම දැම්මනේ ගෲප් එකට. මේ තියෙන්නේ දාලා කැම්පස් බුක් එක ගෲප් එකේ නෙවෙයි දින්නේ. ලහිරුස් මගේ නමින් හදලා දෙන්නකෝ කියන්නේ මොකද්ද? ඔයගේ නමින් හදලා දෙන්නකෝ කියන්නේ. මේ ෆොටෝ එහෙම තව ලොකු ඇඩි. මේ ෆොටෝ ටික සර්වර් එකේ ලෝඩ් වෙන්න එපා දැන්. දැන් බලන්න ඩිස්ක් යූසේජ් එක යන විදිය මේ MB 42යි දැන්. යන්නේ MB 20ක් වැඩි වුණා. මං කිව්වේ මගේ නමින් නෙවෙයි ඕගොල්ලන්ගේ නමින් හදලා දෙන්නම් කියලා. සයිට් එක කම්ප්ලීට් කරලා එවන්න මට. මං කිව්වේ මගේ ඩොමේන් එකෙන් ස්ලෑෂ් එකක් ගහලා හදලා දෙන්නම් කියලා. WhatsApp එකට දැම්මා. ඒකනේ වැඩි. ඒකෙම ගන්න. තව ෆයිල් 100 ගාණක් තියෙනවා. ඉතින් ඒකනේ බටර ෆයිල් ටිකක් ඒකේ අප්ලෝඩ් වෙන්න. මේ මොකද්ද කියලා අහන්නේ Spotify එකේ ක්‍රැක් එක. පන්ති ආපුවයි විතරයි ඒක දන්නේ. ගෲප් එකට මම අර ක්‍රැක් එක දැම්මනේ. ඉතින් ඒකත් කොහොමද?
දැනුත් පන්තියට එළියට ගිහින් එන අය ඉන්නවා. හරි ඕගොල්ලෝ සයිට් එක හදලා කම්ප්ලීට් කරලා මට එවන්න. එතකොට මම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ නමින් මේකට අප්ලෝඩ් කරලා දෙන්නම්. හරි ඔන්න සයිට් එක වැහැල්ලා තියෙන්නේ දැන් මේ පැහැදිලි නේද? අපි ළමයි ලොකු වෙලාවක් ගියේ නෑ නේද? ඩොමේන් එකක් ගත්තා, සර්වර් එකක් ගත්තා, ඕඩර් කරා, සල්ලි ගෙව්වා, එවෙලෙම ඊමේල් එකක් ආවා. ඒ ඊමේල් එකේ ආපු යූසර් නේම් පාස්වර්ඩ් ෆයිල්ස් ඉලා එකේ ටයිප් කරා, පබ්ලික් HTML ෆෝල්ඩර් එකට ගියා. අපේ වෙබ්සයිට් එක ඇදලා දැම්මා. මෙන්න දාපු ගමන් වෙබ්සයිට් එකක්. එන ළමයි නිකන් පැය දෙකෙන් ටෙම්ප්ලේට් එකක් අරන් එඩිට් කරලා, ඕකේ එවෙලෙම හොස් කරලා රුපියල් 20000ක් ගන්න බැයිද කියන්නකෝ ඕගොල්ලන්ට. මම නම් අරන් තියෙන ඕනි තරම් හොඳේ. මම නම් දවසින් වෙබ්සයිට් හදලා තියෙනවා ළමයි. ගැහුවා ටෙම්ප්ලේට් එකක් දඩබ ගාලා ෆොටෝ ටික මාරු කරා, කන්ටෙන්ට් ටික මාරු කරා, එවෙලෙම ගැහුවා මේ ගත්ත සර්වර් එක. එවෙලෙම අප්ලෝඩ් කරා. පැහැදිලිද? ඒ කියන්නේ මේක කරන්න පුළුවන්. බය නැතුව ගන්න ඉතින් දැන් මම මේ ස්ටෙප් ටික කියලා දුන්නනේ ළමයි. නේද? මම මේ කෝස් එකක් කියලා මේ ඔයගලන්ට මේ කෝස් එකක් විදිහට කරේ නෑනේ කෝස් එක සල්ලි අරගෙන. ඒතර මේ ඔයගලන්ට වෘත්තීය ජීවිතයේදී ළමයි කීයක් හරි හොයාගන්න පුළුවන් පාර්ට් එකක් මේ කියලා දුන්නේ. ඒක වෙබ්සයිට් එකක් හදාගත්තත් මොකද? ඒකෙදි හරියට හදාගන්න. මේක මේ ඉගෙන ගත්ත පැය 8ෙම රුපියල් 20000ක් හොයන්න යන්න එපා. මේකට මාස දෙක තුනක් හොඳට ස්ටඩි කරලා තව දේවල් ඉගෙනගෙන එහෙම කරන්න. ඕගොල්ලන්ට කෙලවෙන්නේ ඒකනේ. කෙලවෙන්නේ ළමයි ඕගොල්ලන්ට එක පාටම යනවා ගොඩ යන්න. එක පාට ලැම්බෝගිනි ගන්න යනවා. එහෙම කරන්න එපා. එහෙම කරන්නේ නැතුව මම දැන් කියලා දීපු විදිහට පැහැදිලිව මේ වැඩේ කරන්න. හරි. මෙන්න අප්ලෝඩ් වෙලා ඉවරුනාම ෆයිල්ස් වෙලා එකේ මෙන්න ඉවරයි. දැන් එක ෆයිල් එකක් තියෙන ඒක ඕවර්රයිට් කරලා දාමු. රයිට්. මෙන්න මේ all files successfully ඔන්න දැන් ඇඩ් වුණා. දැන් වැඩේ අවුලක් නෑ. වෙන්න ලස්සනට වැඩේ යනවා. ටෙම්ප්ලේට් ප්‍රී ගන්න විදිය සල්ලි දීලා ගන්න තියෙන ඒවත් මම කියන්නම්. දැන් කියා තිබුණේ ගොඩක් දේවල් තියෙනවා. ඉවසන දනා රුපියල් උදේට ජය කොඩිය. මොකද ඔයාලට එහෙම කියලා දෙන්න බෑ. ඊට ඕගොල්ලෝ මේක තාම හරියට ඉගෙනගෙන නැහැ. සල්ලි දීලා තියෙන ඒවා ෆ්‍රී ගන්න කලින් ෆ්‍රී ටෙම්ප්ලේට් එකක් ගන්නකෝ. ෆ්‍රී ටෙම්ප්ලේට් එකක් කරන් එඩිට් කරගන්න. ඒව කාලයක් ලක්ෂ බුක් කරනවද නෑනේ? නෑ මොකුත් වෙන්නේ නෑ. ඒවා වෙනස් කරන්නත් පුළුවන්. ඒවා වෙනස් කරලා හොයන්නවත් බැරි වෙන්න ගහන්න පුළුවන්. දැනට මේ බේසික් ටික ගන්න ඉස්සෙල්ලා. මම මේ කියලා දීපු ටිකෙන් හරියට වැඩේ අල්ලගෙන පොලිෂ් කරගන්න. තාම ඉවර නෑ අපි. තාම ඉවර නෑ. තව ලබන සතියෙත් තියෙනවනේ අපිට. අපි ලබන සතියේ ඒ ටික කතා කරමුකෝ. සතියක් ගන්න එහෙම යන්කෝ හිමින් සැරේ කලබල නොවි. ඉස්සෙල්ලා දැන් මේ වැඩේ කරගමු. දැන් හොස්ටින් එකේ නෝට් එකක් ලියන්න ඕන කොහොමද? සර් කියද්දී නිකන් ලියාගත්තා. මේකෙදි නෝට් එකක් මම වැඩි දෙන්න ගියේ නෑ. මේක නෝට් එකක් කියලා නැහැ ළමයි. නෝට් එකක් කියන්නේ සර් ඔය වීඩියෝ එක බලා ගන්න හරිනේ. ඔව් වීඩියෝ එක බලාගෙන ඒ මොනවාද වෙබ්සයිට් වල ලින්ක් ටික ලියා ගන්න. ඒවා මේවා මේකේ නෝට් එකක් එහෙම නෑ ළමයි. මේක නිකන් පැහැදිලි කිරීමක්. මොකද මේ කියා දීපු කිසිම දෙයක් අද දවසේ කතා කරපුවා තුල විභාගෙට එන්නේ අර টොප් ලෙවල් ඩොමේන් ටික විතරයි ළමයි. මෙන්න මෙච්චරයි විභාගෙට අහන්නේ. මේ තියෙන්නේ টොප් ලෙවල්. ඉතින් බලන්න අපේ සිලබස් එකේ තියෙන්නේ මෙන්න මෙච්චරයි. මේ টොප් ලෙවල් ඩොමේන් ටික ගැන ඉගෙන ගන්න විතරයි. නමුත් ඊට වඩා එහා ගිය දේවල් ටිකක් තමයි ඔයගලන්ට කියලා දුන්නේ. ඉතින් මේ කැලේ විතරක් කියලා දෙන්න වැඩක් නැහැ නේ. ඉතින් টොප් ලෙවල් ඩොමේන් අරවා මේව ගැන වෙනම නෝට් එකක් දෙනවා. ඒකට වෙනම ටියුට් එකක් හම්බ වෙනවා. ඒ දැන් මොකද ඔයගලන්ට තාම මම A level ICT වල තියෙන පාඩම නෙමෙයි මේ ඉගැන්නුනේ. ඔයගලන්ට මේ A level ICT පාඩමත් කවර් කරගෙන කෝස් එකක් වෙබ් ඩිසයිනින් කෝස් එකක් කරේ. මොකද ඔයාලට මතක ඇති මම පන්තියට ආපු පළවෙනි දවසේම මේක කිව්වා. ඔයාලට මේ කෝස් එක කරනවා, ග්‍රැෆික් ටිකක් කියලා දෙනවා, වෙබ් ඩිසයිනින් ටිකක් කියලා දෙනවා. ඊට පස්සේ වෙබ්සයිට් එක හැදුවාට පස්සේ සහතිකයක් හම්බ වෙනවා. හරිද? ඒ ඔක්කොම මම සහතිකය දෙන්නම්. හරිද? PDF එකක් හදලා මම හැමෝටම මම ඔයගොල්ලෝ print out එකක් දාගන්න. ඉතින් ඒවා දැන් ඕන නැත්නම් පස්සේ හරි ගන්න පුළුවන් නේ. ඒකට දැන් ඔය හදාගත්ත වෙබ්සයිට් එක හොදටම ඇති. දැන් මේ ප්‍රවිදු දැන් නේද? එදා හැදුවා වගේ නේ. දැන් ටෙම්ප්ලේට් එකක් කරන් මෙහෙම හරි හැදුවානේ. කවුද දන්නේ මේක ටෙම්ප්ලේට් එකක්ද? එයා හැදුවද කියලා? නේද? අපි දන්නේ නැහැ නේක. මම රවිදු අඳුරන්නේවත් නැහැ. එහෙමනම් මම දන්නේ නැහැ මේක රවිදුත් එහෙම හිතලා හැදුවද තනියෙන් නේද? මම දන්නේ නැහැ. මුත් එයා වැඩේ කරලා තියෙනවා. එයාගේ මේ ෆොටෝ ටික තව ටිකක් ලස්සනට මේ සයිසස් වලට හොදට හදාගත්තා නම් Photoshop වලින් එඩිට් කරලා වැඩේ හොදටම හොඳයි. රයිට්. ඒ නිසා හැමෝම මේ දේ කරගන්න ළමයි. මේ නිකන් ඉන්න එපා කවුරුවත්. තමන්ගේ නමට හදාගන්න පෝර්ට්ෆෝලියෝ එකක් හදන්න. දැන් මම C panel එකක් ගැන පැහැදිලි කරා. C panel එකකට යන විදිහ කිව්වා. ඊට පස්සේ ෆයිල්ස් ඉලා ගැන කිව්වා. මම මේ වීඩියෝ එක රැයටවත් අප්ලෝඩ් කරන්න රැයට හරි හෙට උදේට හරි. නයිට් ඩේටා වලින් එපේ අප්ලෝඩ් කරන්න.
මේ දැන් මේකේ කෑලි කපන්නත් ඕනේ. නැත්තම් එහෙම අර මගේ email එක තියෙන YouTube නේස ඔව් නැත්තම් මගේ අර C panel එක තියෙන තැන කට්ටිය post කරලා YouTube ඕගොල්ලෝ නෙවෙයි YouTube එකෙන් බලලා වෙන අය මගේ website එකට log වෙයි password අරගෙන. SLT වල අප්ඩේට් වෙන්නේ නයිට් ටයිම් වලින් අප්ලෝඩ් වෙන්නේ. ඒ කියන්නේ data අප්ලෝඩ් වෙන්නේ නයිට් ටයිම් data වලට. රැටද? දවල්ටද? නෑ ඔව් දවල් මන් ආ දැන් ඔයාගේ එහෙම අවුලක් වෙලාත් තියෙන්නේ. නෑ මගේ එහෙම තමයි. ඒ කොහොමද? ඒ කියන්නේ අප්ලෝඩ් මාරු වෙනවද ඔටෝම නයිට් ටයිම් data වලට? ඔව් මගේ තියෙන්නේ මොකද්ද දන්නවද? මගේ වෙලා තියෙන්නේ මගේ YouTube බණම් මණම් අප්ලෝඩ් අනම් මණම් ඔක්කොම යන්නේ එනි ටයිම් data. මේ මාසේ අවුලක් ගිහිල්ලා. මම දැන් මොබිටෙල් එකට 3 පාරක් කතා කරලා තියෙන්නේ. ඒක මගේ දැන් මේ දවස් data හම්බ වෙලා අදට දවස් කීයද? 20 හම්බ වුණේ. අද කවද්ද? අද 8 දවස් 8යි අදින් GB 40ක් ඉවරයි. ඇයි ඔක්කොම අප්ලෝඩ් data නේ. ඒ කියන්නේ ඔක්කොම යන්නේ එනි ටයිම් data මගේ අප්ලෝඩ් කරත් මොනවා කරත් එනි ටයිම් නයිට් ටයිම්. ඒ කියන්නේ YouTube Facebook ඒවා යන්නේ නැහැ. Zoom දැන් ඔයගොල්ලන්ට මේ උගන්වන්නේ Zoom නේ. Zoom dataත් යන්නේ එනි ටයිම් data. Zoom package එකත් තාම 100%යි. YouTube 100%යි. මොනවා වෙලාද දන්නේ නැහැ. අපේ හැම යන්නේ කොහොමද නයිට් ටයිම් වලින් යන්නේද? ඒ කියන්නේ නයිට් ටයිම් data කැපෙන්නේ නැහැ. අපේ මොබිටෙල් එකේ එහෙම නැහැ. මොබිටෙල් එකේ රැට නයිට් ටයිම් data වලින් නයිට් ටයිම් තමයි අප්ලෝඩ් වෙන්නේ. නෑ මම SLT වල දැන් ඕන වෙලාවක අප්ඩේට් කරොත් අප්ලෝඩ් කරොත් නයිට් ටයිම් වලින් යන්නේ. ඔය ඒක හොඳයි ඉතින් YouTube වලට එහෙම අපිට එහෙම හොඳයි ඉතින් දැන් මම YouTube ඔක්කොම දාන්නේ නයිට් ටයිම් නැත්තම් MB 300 400 අප්ලෝඩ් කරන්න දෙපේ. හරි SLT හොඳයි. SLT මොබිටෙල් නේ නා මොබිටෙල් එකෙත් එහෙමත් දන්නේ නැහැ මම ඒක බලලා නැහැ. අහන්න ඕනේ කෝල් කරාම. හරි එහෙනම් මොනවද ළමයි තියෙන ප්‍රශ්න? ප්‍රශ්න නම් ගොඩයි. වීඩියෝ එක දාන්නම් මම. රැයටවත්. රැය 12ට හරි. කොච්චර තියෙයිද දන්නේ නැහැ දැන් වීඩියෝ එක. MB 600ක්වත් ඇති. දැන් ඒක කෑලි කපලා කරලා හදන්නත් එපේ. හදලා කරලා හෙට දිහාට දාන්න. හෙටත් පන්ති අනිද්දාත් පන්ති බලමු වෙලාවක් දැන් ටියුට් එක හදන්න ඕනේ ඔයගොල්ලන්ට. හරි වීඩියෝ එක මම